හරිද? අපි ගිය සතියේ නතර කරේ අභ්‍යාස අංක 13 ඉවර කරලා අත්‍යන 14 පටන් ගන්නනේ. හරි. බලන්න පුතේ අභ්‍යාස අංක 14 ඔක්කොමලා. බලන්න අභ්‍යාස අංක 14 ඔක්කොමලා. සුපුන් විසින් ශීතකරණ අලුත් වැඩියා කිරීමේ ආයතනය 2021 ජනවාරි 1 වෙනි දින ආරම්භ කරන ලදී. හරිද? මෙයා පටන් ගන්නේ අලුත්ම ව්‍යාපාරයක් ශීතකරණ අලුත් වැඩියා කරන ව්‍යාපාරයක්. ඒ කියන්නේ සේවා සපයන ව්‍යාපාරයක්. පටන් අරන් තියෙන්නේ 2021 ජනවාරි 1. ව්‍යාපාරයේ ජනවාරි මාසෙට සිදු වූ ගනුදෙනුද ඒ මාසෙට දාලා තොරතුරුද පහක් දැක්වේ. 2021 ජනවාරි 1 වෙනි තමයි මෙයා ව්‍යාපාරේ පටන් ගන්නෙ. පටන් අරගෙන ඒ මාසේ කරපු ගනුදෙනු අපිට දීලා තියෙනවා සේරම 10ක්. හරිද? ජූනි මාසේ කරපු ගනුදෙනු 10ක් දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු හා මාසේ අවසානයේ ගැලපුම් සටහන් පහත පරිදි වන ගිණුම් කරන සමීකරණ යටතේ වාර්තා කරන්න. සමීකරණෙත් අපිට දීලා උපකරණ අලුත් වැඩියා ද්‍රව්‍ය කියන්නේ පුතේ මෙතන තොගය කියන එක. අලුත් වැඩියා ද්‍රව්‍ය කියන්නේ තොගය. එතකොට කලින් කළ ගෙවීම් ලැබිය යුතු ගිණුම් මුදල් සමානයි ගෙවිය යුතු ගිණුම් ධන ප්‍රාග්ධනය. පුතේ එතන කලින් කළ ගෙවීම් කියන්නේ මේ ලබන මාස වේදම මේ මාසෙම ගෙවුවාම ඒවා කලින් කළ ගෙවීම්. ලැබිය යුතු ගිණුම් කියන්නේ පුතේ ණය ගැතියෝ කියන එක අපිට ලැබෙන්න තියෙන සල්ලි කියන එක. ගෙවිය යුතු ගිණුම් කියන්නේ නාහිමියෝ. අපින් ඉල්ලන්නේ ඔය සමීකරණ ලියන්න කියලානේ. ඒතර වත්කම් තියෙනවා 1යි 2යි 3යි 4යි වත්කම් 4යි වගකීම් 1යි හිමිකම් 1යි. ඒතර වත්කම් 4යි නේද? උපකරණ අලුත් වැඩියා ද්‍රව්‍ය කලින් කළ ගෙවීම් ඔව් වත්කම් 5ක් තියෙනවා. 1යි 2යි 3යි. ඒතර වත්කම් 5යි වගකීම් 1යි හිමිකම් 1යි. හරි. අපි ඔකට පුතේ ලියන්න කියලානේ කියන්නේ. අදගමුකෝ අපි ඉක්මනට. අභ්‍යාස අංක 14 කියලා ලියලා හරිද? අභ්‍යාස අංක 14 කියලා ලියලා ඉස්සෙල්ලාම දින දින යන අපිට ගනුදෙනුව ලියන්න වෙන්නේ. හරි. ගනුදෙනුව වත්කම් 5ක් තියෙනවා ඔකේ. වත්කම් 5යි හරිද? වත්කම් 5යි වගකීම් 1යි හිමිකම් 1යි. වගකීම් හිමිකම් හරිනේ. වත්කම් 5 ඉස්සලම තියෙන්නේ උපකරණ. ඒ කියන්නේ අර ජංගම නොවන වත්කමක් කියන එක. උපකරණ ඊට පස්සේ අලුත් වැඩියා ද්‍රව්‍ය. ඒ කියන්නේ තොගය කියන එක. අලුත් වැඩියා ද්‍රව්‍ය ඒකට තොගය කිව්වත් හරිය. අලුත් වැඩියා ද්‍රව්‍ය ඊට පස්සේ කලින් කළ ගෙවීම් ලැබිය යුතු දෑ ලැබිය යුතු ගිණුම්
පස්වෙනි වත්කම් මුදල්. පස්වෙනි වත්කම් මුදල්. හරිනේ? පස්වෙනි වත්කම් මුදල්. ඊට පස්සේ වගකීම් ගිණුම් තියෙනවා. නාහිමියෝ නාහිමියන් හිමිකම තමයි ප්‍රාග්ධනය. හරි ෆොටෝ ගඳ ගන්න. හරිද? ෆොටෝ ගඳ ගන්න. නේද? වත්කම් පහයි. වත්කම් පහ උපකරණ අලුත් වැඩියා ද්‍රව්‍ය කලින් කළ ගෙවීම් උපකරණ අලුත් වැඩියා ද්‍රව්‍ය කලින් කළ ගෙවීම් ලැබිය යුතු ගිණුම් මුදල් වගකීම් ටික තමයි නාහිමියෝ ප්‍රාග්ධනය. හරිද? අnder ඉවරද? වත්කම් පහයි බෝඩේ තියෙනවනේ ඔක්කොම. වත්කම් පහයි උපකරණ අලුත් වැඩියා ද්‍රව්‍ය කලින් කළ ගෙවීම් ලැබිය යුතු ගිණුම් මුදල් වගකීම් එකයි නාහිමියන් හිමිකම් එකයි ප්‍රාග්ධනය. හරි. දැන් අපි ওই ටික ලියාගෙන යමු. පුතේ මෙයා අලුත් ව්‍යාපාරයක් මේ ගාන හදන්නේ අපි 2021 ජනවාරි මාසෙට 2021 ජනවාරි මාසෙට කියලා අපිට කියනවනේ පැහැදිලිව. පළවෙනි ගනුදෙනුව බලන්න. ඉතින් මුළු ඡේදය බලන්න සුපුන් විසින් ශීත කරන අලුත් වැඩියා කිරීමේ ආයතනය 2021 ජනවාරි 1 වෙනි දින ආරම්භ කරන ලදී. ව්‍යාපාරයේ ජනවාරි මාස තුල සිදු වූ ගනුදෙනුද ඒ මාසෙට දාලා තොරතුරුද පහක් දැක්වේ. 1. සුපුන් තම පෞද්ගලික මුදල් වලින් ලක්ෂයක් ව්‍යාපාර නමින් බැංකු ගිණුමක තැන්පත් කිරීම. ඕනේ පුතේ දැන් අපි කිව්වේ සල්ලි ලාච්චුවේ තියාගන්න ඔක්කොම ටික බැංකුවේ දානවා කියලා. ඒ කියන්නේ මෙතන මේ ව්‍යාපාරයේ අයිතිකාරයා රුපියල් ලක්ෂයක් බැංකුවේ දාලා ව්‍යාපාරේ පටන් ගන්නවා. ඒ කියන්නේ අයිතිකාර රුපියල් ලක්ෂයක් ව්‍යාපාරේ යොදවනවා කියන එක නේද මේකේ තේරුම. අයිතිකාරයා ව්‍යාපාරේ පටන් ගන්න රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට දැම්මයි කියන එක තමයි ඔබේ තේරුම. එහෙනම් පුතේ ලක්ෂයක් දානවා මොනවද එන්නේ එතකොට ව්‍යාපාරයට? හරි ඉස්සලම ගන්න දෙනවා අංකේ දාන්න අයින් වෙන්නේ 1. හරිද? 1 අයිතිකාර රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යොදවනවා. එතකොට මුදල් දාන ලක්ෂයයි මුදල් දාන ලක්ෂයයි ඒක අයිතිකාරය දාපු නිසා ප්‍රාග්ධනීය ධන ලක්ෂයයි. මුදල් දාන ලක්ෂයයි ප්‍රාග්ධනීය ධන ලක්ෂයයි. හරි අනිත් ඒවාට වාට එකක් ගන්න පුළුවන්. මුදල් දාන ලක්ෂයයි ප්‍රාග්ධනීය ධන ලක්ෂයයි. හරි නේද? හරි බාන ඊළඟ ගනුදෙනුව ගනුදෙනුව අංක 2 පුතේ 100 දාන්න බැරිද? පුළුවන්. හැබැයි පුතේ මම මේක 100 දැම්මේ නැත්තේ අර 8 වෙනි ගනුදෙනුවේ ජනවාරි මාසදා විදුලිය 450යි කියලා තියෙනවා දැක්කද? එතකොට පුතේ අර දශම එනවනේ. ඒ නිසා මේක දහස් වලින් නැතුව හදමු. පුතේ දහස් වලින් හදන්න දශම එන්නේ නැති 450 ඒවා 500 ඒවා 150 ඒවා නැත්තම් දහස් වලින් හදමු. දැන් මේක පුතේ අපි කෙලින්ම 100 දාමු. ලක්ෂ දාමු ඈ. දහස් වලින් හදනවා නම් මෙයා ඉක්මනට දහස් කියලා ලියන්න බෑ නේද? හරි. දෙවෙනි ගනුදෙනුව දෙක කියවන්න දෙවෙනි ගනුදෙනුව අලුත් වැඩියා රුපියල් 6000ක් වන්නා කාර්යාල උපකරණ ණයට ගැනීම. මේ උපකරණ වල ඵලදායී ජීව කාලය වසර 5කි. එතන කලබල වෙන්න එපා. එතන ගනුදෙනු දෙකක් තියෙනවා.
එතන දෙපාරක් ලියන්න දෙකක් තියෙනවා. අලුත් රුපියල් 6000ක් වන්න උපකරණ ණයට ගැනීම. මේ උපකරණ වල ඵලදා ජීව කාලය වසර 5කි. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම උපකරණ ගන්න එක ලියන්න ඕනේ. හරිද? උපකරණේ ගන්න කීයකටද? රුපියල් 6000කට. ලියන්න ගන්න දෙනු අංක 2 කියලා ඉස්සෙල්ලාම. මේ අයිනෙන් ගන්න දෙනු අංක 2 කියලා ලිව්වා. හරිද? රුපියල් 6000ක උපකරණයක් ණයට ආරම්භ. එහෙනම් පුතේ උපකරණ ධන 6000යි. උපකරණ ධන 6000යි. සල්ලි ගෙවුවේ නැති නිසා පුතේ අපේ මුදල් අඩු වෙන්නේ නැහැ. ඒ වෙනකොට මොකද්ද අපිට එන්නේ? අපි සල්ලි ගෙවන්නේ නැහැ. හිත අපි ගෙවන්න ඕනේ නේද? නාහිමියෝ නැත්තම් මෙතන ගෙවිය යුතු ගිණුම් කියලා තියෙන්නේ. නාහිමියෝ මේක නම් තියෙන පුතේ ගෙවිය යුතු ගිණුම් කියලා මම නාහිමියෝ කියලා ලිව්වට කමන්නේ. නාහිමියෝ එහෙම නැත්තම් ගෙවිය යුතු ගිණුම් ධන 6000යි. මේක තියෙන්නේ ගෙවිය යුතු ගිණුම් කියලා. අන්න දෙක පැහැදිලිද ඔක්කොටම? හරිද? ඒ ලිව්වේ 6000ක උපකරණයක් ණයට ගත්තා. හරිද? එතකොට උපකරණ ධන 6000යි. ගෙවිය යුතු ගිණුම් නැත්නම් නාහිමියෝ ධන 6000යි. හරි? ඒකෙලින් මම අන්තිම විකාල ගහනම් තුන්වෙනි ගානවල ලියන්න කලින් තව එකක් එතනම කියනවා. මේ 6000කට ගත්ත උපකරණේ 6000කට ගත්ත උපකරණේ ඵලදාය ජීව කාලයේ වසර කීයද පුතේ? වසර 5යිලු. ඒ කියන්නේ මේ උපකරණේ ෂේ වෙනවා අවුරුදු 5ක් ඇතුළත. අපි ඔය වගේ ඒවා කරානේ කී සතිවල. උපකරණේ අවුරුදු 5ක් ඇතුළත ෂේ වෙනවලු. හරි. පුතේ අවුරුදු 5ක් උපකරණේ පාවිච්චි කරාම සුම්බුන්නගේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. මේගොල්ලෝ දීලා නැහැ නේ සුම්බුන්නගයක් ගැන. එහෙනම් මේ 6000ම අවුරුදු 5ට මොනවා වෙනවද? 6000ම අවුරුදු 5ට ෂේ වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට ෂේ වෙනවා 6000 අපි දන්න ඕනේ කීයෙන්ද? 5න්. 6000 5න් බෙදුවාම ඉතින් අවුරුද්දට ෂේ වෙනවා කොච්චරක්ද? 6000 5න් බෙදුවාම අවුරුද්දකට ෂේ වෙනවා 6000 5න් බෙදුවාම 1200ද? අවුරුද්දකට 1200ක් ෂේ වෙනවා. හරි. නමුත් අපි මේ ගාන හදන්නේ අවුරුද්දකට නෙමෙයි. අපි මේ ගාන හදන්නේ කොච්චර කාලයකටද? මාසෙකට නේද මේ ගාන හදන්නේ අපි. අවුරුද්දකට 1200ක් ෂේ වෙනවා නම් මාසෙට ෂේ වෙන ගාන හොයාගන්න 1200 බෙදන්න ඕනේ කීයෙන්ද? 12න් නේද? 1212න් බෙදුවාම මාසෙකට ෂේ වෙන ගාන එනවා. ඉතින් 1212න් බෙදුවාම මාසෙකට කීයද ෂේ වෙන්නේ? 100ක් නේ. ඉතින් මාසෙකට 100ක් ෂේ වෙනව නේද? එහෙනම් මේ ෂේ වෙන 100 උපකරණයේ අගේ අඩු වෙනවා මේ මාසේ ඉවර වෙද්දි 100ක්. ඒ කියන්නේ මේ මාසේ මුළු උපකරණයේ 6000ක් තිබ්බට මාසේ අග වෙද්දි එකෙන් 100ක් ෂේ වෙලා නේද? ඒක අපිට පාඩුවක්. ඒ කියන්නේ මේ මාසේ ඉවර වෙද්දි උපකරණයෙන් 100ක් ෂේ වෙලා. ඒතකොට ඒක කොහොමද ලියන්නේ? ඒක අපි ආයි ලියන්න උපකරණ ඍණ 100යි. උපකරණ ඍණ 100යි. ඒ වගේ මේක අපිට පාඩුවක්, අලාභයක්, වියදමක් නේද? ඒ නිසා ප්‍රාග්ධනයේ ඍණ 100යි. උදේ දෙපාරකට ලියලා තියෙන්න ඕනේ. උපකරණ ගත්ත පුතේ 6000යි, උපකරණ ධන 6000යි, ගෙවිය යුතු ගිණුම් ධන 6000යි. ඊට පස්සේ ඒකෙන් උපකරණේ ෂේ වුණා 100ක්. කොට උපකරණ ඍණ 100යි, ප්‍රාග්ධනයේ ඍණ 100යි. හරිනේ? හරි පරක් වෙලා අප කට්ටිය ටක් ගාලා පුතේ මේක අඳ ගන්න. ඇඳගෙන ගාන හදන්න පටන් ගන්න මුල ඉඳලා හදන්න පටන් ගන්න එපා. දැන් නවත්තපු තැන මම කරන තැන ඉඳලා පටන් ගන්න. මුල ඉඳලා ගන්න කිව්වොත් ඒ වැට් එක පහු වෙනවානේ. හැමතිස්සෙම මම කරන තැනින් පටන් ගන්න. ටක් ගාලා මේක අඳ ගන්න. හරි. හරි. දැන් අන්දරින්ද මේකට පිළිකාරය ගහලා දාන්නකෝ. හරි ගණන් දෙකක් ඉවරයි. තුන්වෙනි ගණන් දෙනුව බානුපතේ ටක් ගාලා ඔක්කොම තුන්වෙනි ගණන් දෙනුව දැන් ගණන් දෙනු දෙකක් ඉවරයි. ඒ පළක් වෙලා ඔබ කට්ටිය ගැන හිතන්න එපා. හරි. ඒ ගණන් දෙනු දෙකට ඉඳ තිබ්බා ගණන් තුන්වෙනි ගණන් දෙන්න ලිව්වා. ඒක අඳ ගන්නකො වත්කම් 5යි වගකීමුයි හිමිකමුයි. බාන තුන්වෙනි ගණන් දෙනුව ප්‍රථම කාර්තුවට අදාළ ව්‍යාපාර බදුකුලි 1200ක් ජනවාරි මාසය තුල ගෙවීම. ඉගෙනගත්ත වචනයක් ගිය සතියේ කාර්තුව කියන වචනයමයි ගන්නවා.
මතකයිනේ. ඉතින් මං අර්ධයක් කිව්වේ මාසයකට. මම අර්ධයක් කිව්වේ භාගයකට. මතකයිනේ මාසයකට නෙමෙයි භාගයකට. අර්ධයක් කිව්වේ භාගයකට. එහෙනම් පුතේ කාලක් කාර්තුවක් කියන්නේ කාලක් කියන එක නේද? කාර්තුවක් කෝට එකක් කියන්නේ පුතේ 4න් එකක්. හරිද? හරිද? 4න් එකක් කියන එකනේ. හරිද? කාර්තුවක් කියන්නේ පුතේ 4න් එකක් කියන එක. කාලක් කියන එක. එහෙනම් මට කියන්න අවුරුද්දකින් කාලක් කියන්නේ කොච්චරද කියලා? අවුරුද්දකින් කාලක් කියන්නේ කොච්චරද? අපිට තුන්වෙනි එක මම මග ඇරියනේ. තුන්වෙනි එක කළෙමුකෝ අපි. මම හතර කියලා තියෙන තුන්වෙනි එක කියලා ඉන්න පුතේ. අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් අත්පිට ගැනුම් 15000යි. අලුත් වැඩියා කිරීමේ අත්පිට ගැනුම් 15000යි. තුන්වෙනි එක බලන්න. අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් අත්පිට ගැනුම් 15000යි. ඒ කියන්නේ පුතේ අමතර කොටස් මෙයා සේවා සපයන ව්‍යාපාරනේ ශීතකරණ අලුත් වැඩියා කරන ව්‍යාපාරයක් නේ. ඒ නිසා මෙතන අමතර කොටස් කියන්නේ මේ අලුත් වැඩියා ද්‍රව්‍ය පුතේ ඒකට මම කියන්න පුළුවන් නම් තොගේ කියලාත් ඈ. මේ ගානේ අලුත් වැඩියා ද්‍රව්‍යවලට තානමක් කියතේ තොගය. එහෙනම් මෙයා තුන්වෙනි එකේ කරලා තියෙන්නේ අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් 15000 ගේ වරගෙන. එහෙනම් පුතේ මෙයාට අලුත් වැඩියා ගන්න ගෙවිච්ච කෑලි එක එක ඕනේ වෙන පුතේ පොඩි පොඩි කෑලි ඒ වගේ අරගෙන කොච්චරකද 15000ක සල්ලි දිලා නේද අරන් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මුදල් ගෙවනවා. තුන්වෙනි එකේ මුදල් ඍණ 15000යි. මුදල් ඍණ 15000යි. 15000ක් මුදල් ගෙවලා ඔයා ගාවට එනවා මොනවද? තොගේ මේ අලුත් වැඩියා ද්‍රව්‍ය ධන 15000යි. අලුත් වැඩියා ද්‍රව්‍ය ධන 15000යි. ඒවට අලුත් වැඩියා ද්‍රව්‍ය වෙනවා 15000යි. ඒවා මුදල් ගෙවුවා මුදල් අඩු වුණා 15000යි. තුන්වෙනි එක එච්චරයි. හරිද? තුන්වෙනි එක එච්චරයිනේ. හතරවෙනි එක බලන්න. හරිද? හතරවෙනි එක. ඉතින් බලන්න හතරවෙනි ගනුදෙනුව. දැන් පරක්කු ලාභ කට්ටිය මේක ටක් ගාලා රූල් කරලා හතරවෙනි ගනුදෙනුව කරන්න පටන් ගන්න. ප්‍රථම කාර්තුවට අදාළ ව්‍යාපාර බදු කුලිය 1200 ජනවාරි මාස තුල ගෙවීම. හරි මම කිය හිටියේ අර්ධයක් කියන්නේ භාගයක්. කාර්තුවක් කියන්නේ කාලක් කියන එක. එහෙනම් පුතේ අවුරුද්දෙන් කාලක් කියලා කියන්නේ මාස කීයද? අවුරුද්දෙන් අර්ධයක් කියන්නේ මාස 6යි. කාලක් කියන්නේ එකෙන් භාගනේ මාස 3යි. එහෙනම් මෙතන පුතේ ප්‍රථම කාර්තු සඳහා ව්‍යාපාර බදු කුලිය 1200ක් ජනවාරි මාස තුල ගෙවීම. ඒතර මේ ගාන ව්‍යාපාරේ පටන් ගන්නෙත් මෙයා ජනවාරි වල. ඒතර මෙයා මේ ගෙවන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස තුනේ බදු කුලිය ගොඩනැගිලි කුලිය මෙයා ගෙවනවා 1200ක් ගෙවනවා. එතකොට මට කියන්නේ මෙයා 1200ක් ගෙවන්නේ මාස 3කට. 1200ක් ගෙවන්නේ මාස 3කට. කාර්තුවක් කියන්නේ ඒකනේ. එහෙනම් 1200 3ෙන් බෙදුවාම මාසෙකට කීය ගානද මෙයා ගෙවන්නේ? මාසෙකට 400 ගාන ගෙවන්නේ. ඒක පැහැදිලිනේ. මාසෙකට 400 ගාන මෙයා ගෙවන්නේ. එතකොට මාසෙකට 400 ගාන මෙයා මාස 3ක ඒවා තමයි 1200ක් ගෙවන්නේ. එහෙනම් දැන් සල්ලි වලින් ගෙවනවා ඔක්කොම 1200ක්. මෙයා මේ ජනවාරි මාසෙම සල්ලි වලින් ගෙවනවා 1200ක්. මොකද වෙන්නේ? මුදල් ඍණ 1200යි. මුදල් ඍණ 1200යි. හරි. හැබැයි මුදල් 1200ක් ගෙවුවට හරිද? මුදල් 1200ක් ගෙවුවට ඔයාට පුළුවන් ද ප්‍රාග්ධනයෙන් 1200ම අඩු කරන්න? බෑ. ප්‍රාග්ධනයෙන් ඔයාලට බෑ 1200ම අඩු කරන්න. ඇයි ඒ? ඉතින් ප්‍රාග්ධනයෙන් අඩු කරන්නේ මාසෙට අදාළ වියදම. මේ ගාන හදන්නේ මාසෙට. එහෙනම් ප්‍රාග්ධනයෙන් අඩු කරන්න පුළුවන් ඔයාලට කීයද? 400යි. ප්‍රාග්ධනයෙන් අඩු කරන්න පුළුවන් ඔයාලට 400යි. ඒ නිසා ප්‍රාග්ධනයේ ඍණ 400යි. ප්‍රාග්ධනයේ ඍණ 400යි. ඒවා වැඩිපුර ගෙවලා තියෙනවා කොච්චරද? 800ක්. ඒක පුතේ ලබන මාස දෙකට ගෙවපු ටික නේද? ඒක මේ කලින් කළ ගෙවීම් ධන 800යි. කලින් කළ ගෙවීම් ධන 800යි. කලින් කළ ගෙවීම් ධන 800යි. පැහැදිලි නේද? අත්‍තර අනිත් වල කැලි ගහලා දාන්න. පස්වෙනි ගනුදෙනුව බලන්න පුතේ ඔක්කොම පස්වෙනි ගනුදෙනුව
හරිනේ පස්වෙනි ගනුදෙනුව බලන්න ඔක්කොමලා ගනුදෙනු අංක 5 ශීතකරණ අලුත් වැඩියාවෙන් ලද මුදල් 4000යි. මේ අපිට ශීතකරණ අලුත් වැඩියා කරන ව්‍යාපාරයක් ශීතකරණ අලුත් වැඩියා කරලා මෙයාට 4000ක් සල්ලි හම්බෙලා. ඒ කියන්නේ මෙයා ලාභ ලබන්න කරපු වැඩක් නේද මේ? ශීතකරණ අලුත් වැඩියා කරන එකට මෙයාගේ ව්‍යාපාරයේ ස්වභාවය, මෙයාගේ ව්‍යාපාරේ. එතකොට මෙයා 4000ක ශීතකරණ අලුත් වැඩියා කළා. එතකොට මේ වාට සල්ලි 4000ක් හම්බෙලා. එතකොට මුදල් ධන 4000යි. මුදල් ධන 4000යි. ඒ වගේ මේක මොකද්ද වාට කියන්නේ? ඒ වගේ මේක වාට ආදායමක් නේද? ආදායම් ධන 4000යි. ප්‍රාග්ධනයේ ධන 4000යි. ආදායම එතකොට මුදල් ධන 4000යි ආදායම් ධන 4000. හැබැයි මෙතන තිබුණේ විශේෂත්වය මේ 4000ක සේවාව සපයද්දි කොච්චරක ද්‍රව්‍ය භාවිතා කරාද කියලා කිව්වේ නෑ. නමුත් අර ගිය සතිය අපි හදපු හිරුනිකා ගානේ අපිට කිව්වා 4000ක සේවා සපයද්දි කොච්චරක ද්‍රව්‍ය භාවිතා කරාද කියලා. එහෙම වුණා නම් මෙතන කෙලින්ම දල්ලාවේ දාන්න පුළුවන්. නමුත් දැන් මේ දාලා තියෙන දල්ලාවෙන් දැන් දාලා දෙන්නේ කෙලින්ම සේල්ස් විකුණුම්. පැහැදිලි නේද? අන්තිමට අපිට දෙයි විකුණුම් පිරිවැය කොච්චරක්ද කියලා. මේකේ විකුණුම් පිරිවැය දුන්නේ නැහැ. කෙලින්ම විකුණුම් කියන එක සේවාවෙන් ලැබිච්ච ගාන විතරයි දුන්නේ 4000. ඒකට භාවිතා කරන ද්‍රව්‍ය දුන්නේ නැහැ. ඒ විදිහට එක එක විදිහට දෙනවා අපිට. ඒක පැහැදිලි නේද ඔක්කොටම? පස්වෙනි ගනුදෙනුවත් ඉවරයි. 6 වෙනි ගනුදෙනුවට එන්න. පස්වෙනි ගනුදෙනුව ඉවරයි. එතන 6 වෙනි ගනුදෙනුව බලන්න. මල 6 ශීතකරණ අලුත් වැඩියා වෙනුවෙන් ලැබිය යුතු මුදල් 6000යි. ඒ කියන්නේ ඒ ශීතකරණ අලුත් වැඩියා කරලා 6000කට සල්ලි හම්බෙලා නැහැ. සල්ලි හම්බෙන්නේ ලබන මාසේ. නමුත් අපි වැඩේ කරේ මේ මාසේ නිසා ඒක මේ මාසේ ආදායමට ගන්න. එතනත් පුතේ 6000ක ශීතකරණ අලුත් වැඩියා කරාට කොච්චරක ද්‍රව්‍ය භාවිතා කරාද අමතර කොටස් කොච්චර පාවිච්චි කරාද කියලා කියන්නේ. ඒක අන්තිමට දෙයි. ඉතින් එහෙම කෙලින්ම ගත්තේ 6000 ඒකට ද්‍රව්‍ය භාවිතා කරා කියනවා අපිට කෙලින්ම දල්ලා මෙතනින් ගන්න පුළුවන්. අර ගියසති හිරුනිකා ගානේ වගේ. මේක එහෙම දීලා නැහැ. ශීතකරණ අලුත් වැඩියා වෙනුවෙන් ලැබිය යුතු මුදල් 6000යි. එහෙනම් පුතේ ඒක අපිට ආදායමක් නේද? ඒකට මුදල් හම්බුන්නේ නැහැ තාම. ඒ නිසා එක දාන්න පුළුවන් අපිට ලැබිය යුතු ගිණුම් ධන 6000යි. ලැබිය යුතු ගිණුම් ධන 6000යි. ඒ වගේ මේක කෙලින්ම ආදායමක්. ඉතින් කෙලින් මේක මේ විකුණුම් ආවය භාවිතා කළ ද්‍රව්‍ය අපිට කිසි කියලා දුන්නේ නැහැ. කෙලින් මෙතනට 6000යි. 6000යි. අනිත් වල විකල්ප ගහුවා 6000යි. හරි නේද? පැහැදිලි නේද ඒකත්? හරි. අපිට එතකොට ගනුදෙනු අපි 6ක් ඉවරයි. ගනුදෙනු 6ක් ඉවරයි. 7 සුපුන් තමාගේ නිවසේ උත්සවයක් සඳහා ව්‍යාපාරයේ මුදලින් 1500ක් ලබා ගැනීම. එයාගේ ගෙදර වැඩකට ලාච්චු සල්ලි වලින් 1500ක් අයිතිකාරයා ගෙදර අරන් යනවා. සුපුන් කියන්නේ මෙතන ව්‍යාපාරයේ අයිතිකාරයානේ. සුපුන් තමාගේ නිවසේ උත්සවයක් සඳහා ව්‍යාපාරයේ මුදලින් 1500ක් ලබා ගැනීම. ඒ කියන්නේ මෙයා ව්‍යාපාරයේ සල්ලි වලින් 1500ක් ගෙදර අරන් යනවා. ලියන්න ගනුදෙනු අංක 7. හරි ගනුදෙනු අංක 7. මෙයා ව්‍යාපාරයේ සල්ලි 1500ක් ගෙදර අරන් යනවා. එතකොට මුදල් ඍණ 1500යි. මුදල් ඍණ 1500යි. ඒක එතකොට අයිතිකාරය ව්‍යාපාරයට ගෙනත් දෙන්න ඕනේ. කවදාකවත් ඔක ව්‍යාපාරයට අයිතිකාරය අපෝ ගෙනත් දෙන්නේ නැහැ නේ. ඒ නිසා අපි මේ ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකාරයට දෙන්න තියෙන ටික නේද? ඒකෙන් අපි අඩු කරනවා. මෙතනින් ප්‍රාග්ධනයෙන් 1500 අඩු කරනවා. හැබැයි ඒක ප්‍රාග්ධනයෙන් අඩු කරාට ඒක ව්‍යාපාරයේ මොකක් නෙමෙයිද? වියදමක් නෙමෙයි. ඒක ප්‍රාග්ධනයෙන් අඩු කරාට ඒක ව්‍යාපාරයේ වියදමක් වෙන්නේ නැහැ. ඒක ප්‍රාග්ධනයෙන් අඩු කරාට ඒක ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. ප්‍රාග්ධනයෙන් අඩු කරාට ඒක ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. මුදල් වලින් 1500ක් අඩු කරා ප්‍රාග්ධනයෙන් අපි 1500ක් අඩු කරා. හරි. ඒතකොට 7 වෙනි ගනුදෙනුවත් ඉවරයි. 7 වෙනි ගනුදෙනුවත් ඉවරයි. 8 වෙනි ගනුදෙනුව. හරි. පුතේ බලන්න 8 වෙනි ගනුදෙනුව. ජනවාරි මාස සඳහා විදුලි බිල 450කි. මේ ගාන හදන්න අපි ජනවාරි මාසෙට. ජනවාරි මාසේ ලයිට් බිල 450යි. අදාළ ගෙවීම කරන ලද්දේ
ඉතින් ඔතන මගේ අතින් දිනේ චුට්ටක් වෙනස් වෙලා ඒක 2021 පෙබරවාරි වෙන්න ඕනේ. ඇයි ඒ? 2020 පුතේ ඔයගේ ව්‍යාපාරයක් තිබෙන්නේ නැහැ 21 නේ පටන් ගන්නෙ. හරි පුතේ ඒක ජනවාරි 20 ලයිට් බිල ගෙවලා තියෙන්නේ 21 පෙබරවාරි වල. ජනවාරි මාස දා විදුලි බිල 450 ගෙවීම් කරන ලද්දේ 21 පෙබරවාරි. ඒක පුතේ 20 පෙබරවාරි කියලා වැදිලා තියෙන්නේ. මුද්‍රණ දෝෂයක්. ඒක 21 පෙබරවාරි වෙන්න ඕනේ. 21 පෙබරවාරි වලදී. හරි. එතකොට ජනවාරි මාසේ ලයිට් බිල ගෙවන්නේ පෙබරවාරි. දැන් අපි දන්නවා අපි ගිය සතිය වල ප්‍රශ්න අහලා ඒක මොන මාස වියදමක් විදිහටද අපි ගන්නෙ? ජනවාරි මාස වියදමක් විදිහටමයි ගන්නෙ. පෙබරවාරි ගෙවුවට ඕක ජනවාරි මාස වියදමක්. හරි. එහෙනම් ගණදෙනු අංක 8 කියලා දැම්මා. දාලා පුතේ ඕක ජනවාරි වල ගෙවුවේ නෑ. නමුත් ජනවාරි වල වියදමක්. වියදමක් නම් පුතේ ප්‍රාග්ධනයෙන් අනිවාර්යෙන්ම අඩු වෙන්න ඕනේ නේද? ප්‍රාග්ධනයේ ඍණ 450යි. ප්‍රාග්ධනයේ ඍණ 450යි. මේක තාම ගෙව්වේ නැති නිසා මුදල් වලින් අඩු වෙන්නේ. ගෙව්වා කියන්නේ පෙබරවාරි වල. මේ ජනවාරි වල ගෙව්වේ නෑනේ. ඒ නිසා ජනවාරි අන්තිමට ඒක ගෙවිය යුතු ගිණුම් ධන 450යි. ගෙවිය යුතු ගිණුම් ධන 450යි. ගෙවිය යුතු ගිණුම් ධන 450යි. හරි අනිත් පැය ටිකක් ගහලා දාන්න. දැන් අපි ගනුදෙනු 8ක් ඉවරයි. 9 වෙනි ගනුදෙනුව බලන්න 9 වෙනි ගනුදෙනුව 9 වෙනි ගනුදෙනුව බලන්න ඔක්කොමලා ජනවාරි මාසයේ අවසානයේ අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් වලින් පිරිවැය 12000ක් වූ ද්‍රව්‍ය ඉතිරිව පැවතීම. ඕක මං ගිය සතියේද කොහෙදත් කරා වගේ මේක. කමල් ගානේද කොහෙද කරේ? ජනවාරි මාසයේ අවසානයේ අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් වලින් 12000ක් ද්‍රව්‍ය ඉතිරිව පැවතීම. ඒ කියන්නේ පුතේ අපි මේ මෙතන සේවා දෙකක් සැපෙව්වානේ 4000කට මුදලට 6000කට ණයට සේවා සැපෙව්වානේ. ඒ කෙලින්ම විකුණු. ඒ වෙලාවේ පුතේ ඒවට භාවිතා කළ ද්‍රව්‍ය දුන්නේ නැහැ. සේවා සපයන ව්‍යාපාරයකදී ද්‍රව්‍ය ටික පාවිච්චි කරපු ටික අපිට අන්තිමට හොයාගන්න දෙයි. දැන් අපිට කියනවා ජනවාරි මාසයේ අන්තිමට කීයක ද්‍රව්‍ය ඉතුරුලා තියෙන 12000යි. 12000ක් ඉතුරුයි. ඒ කියන්නේ මේ ද්‍රව්‍ය කියන්නේ මේ තොගේ කියන එක නෙමෙයි පැහැදිලි නේද? මේ තොගේ අපි මේ මාස මුල තිබෙන අලුත් ව්‍යාපාරයක්නේ 15000ක ද්‍රව්‍ය මිලදී ගත්තනේ තොගේ මිලදී ගත්තනේ. ඒ 15000න් දැන් ඉතුරු කීයලුද? 12000යි. ඒ කියන්නේ කීයක තොගේ නැද්ද? 3000ක් නේද නැත්තේ? 12000ක් ඉතුරුයි කියනවානේ. 3000ක ද්‍රව්‍ය අපි පාවිච්චි කරලා තියෙනවා. මොකටද පාවිච්චි කරන්න බෑ? නැති කරගන්නද? හානි කරගන්නද? නෑ. ඉතින් මෙතන මේ සේවා දෙකක් සැපෙව්වා. ඒ සේවා දෙක සපයද්දී කොච්චරක ද්‍රව්‍ය භාවිතා කරාද කියලා අපිට දුන්නේ නෑනේ පුතේ. එහෙනම් මොකද්ද ඔය? සේවා සපයද්දී භාවිතා කරන ද්‍රව්‍ය නැත්තම් විකුණුම් පිරිවැය. ඉතින් මේ සේවා දෙක සපයද්දී එදා හිරුනිකා ගානේ අපිට දුන්නා කොච්චරක ද්‍රව්‍ය වලින් පාවිච්චි කළාද කියලා. මේක දුන්නේ නැහැ. එහෙනම් ඔය 15000න් 12000 නම් ඉතුරු 3000ක ද්‍රව්‍ය පාවිච්චි කරේ මොකටද? සේවා සපයන ඔක තමයි විකුණුම් පිරිවැය. ඔකට ද්‍රව්‍ය නැතිවීම සොරකම් කිරිලිවත් වැරදි නෑ. නමුත් ඕක තමයි පුතේ විකුණුම් පිරිවැය. එහෙනම් මොකද වෙන්නේ? තොගේ ඍණ 3000යි අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය එහෙම නැත්නම් තොගේ ඍණ 3000යි අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය එහෙම නැත්නම් තොගේ ඍණ 3000යි. ඒ වගේ මේක අපිට පාඩුවක් අලාභයක් වියදමක් ප්‍රාග්ධනයේ ඍණ 3000යි. ප්‍රාග්ධනයේ ඍණ 3000යි. අපි ගිය සතියේ කරපුවම ඔක්කොම මේ ගන්න තිබ්බේ. හරි 3000යි 3000යි පැහැදිලි නේද? හරි උදේම තේරුණානේ. දෙය පළක් වෙලා ආපු කට්ටිය සිග්නල් නැති වෙලා මොනවා හරි නෝත් පුතේ මේකේ රෙකෝඩින් එක දැම්මහම අදම දානවා දවල් වෙද්දි දාත හැකි. ඔයගොල්ලෝ බලන්න ඕනේ. හරි වෙලාවට පන්තිර පුතේ එන්න උත්සාහ කරන්නත් ඕනේ. දැන් මේ දවස්වල ගෙදර ඉඳලා උදේ පාන්දර හැරෙන්නේ නැති වෙදී ඒකයි ඔය පන්ති තියෙන දවසට පුතේ ඒක තමයි පුතේ ඒලෝල් කියලා කියන්නේ. හැමදේම පුතේ කලින් ලෑස්ති වෙන්න ඕනේ. පන්තිය පටන් ගන්නලා දරබඩ ගාලා පුතේ දුවගෙන ඉන්න එපා. ඊට කලින් විනාඩි 10කට 15කට කලින් පුතේ ලෑස්ති වෙලා අද පන්ති තියෙනවා. ඒ වගේ පුතේ ඔයගොල්ලෝ ඒලෙවල් කියන්නේ පුතේ හැමදේම හැදෙන්න ඕනේ. කලබලේ කරන්න බෑ වැඩ. ඒවට ලෑස්ති වෙන්න ඕනේ. අද උදේ පන්ති නම් ඊයේ රෑ ලෑස්ති වෙන්න ඕනේ පුතේ. පොත් ටික හරියද? හෝම්වර්ක් ටික කරලාද? හරි. 10 9 එච්චරයි. 9 වෙනි එකක් ගහන්න.
10 බලන්න 10 වෙනි ගනුදෙනුව ජනවාරි මාසයට අදාළ සේවක වැටුප් 5000කි. ඉතින් ගාන හදන්නේ ජනවාරි වල නේද? ජනවාරි මාසයට අදාළ සේවක වැටුප් 5000කි. එයින් 2500ක් වැටුප් පත්තිකාරම් ලෙස ජනවාරි මාස තුලම ගෙවා ඇති අතර ඉතිරි ප්‍රමාණය ජනවාරි අවසන් වනතුරු ගෙවා නොතිබිනි. හරි. ජනවාරි මාස සේවක වැටුප් අපිට පාඩුවක් අලාභයක්. එහෙනම් අපි අඩුපඩියන්න ගෙවන්න බලන්නේ. එහෙනම් ගෙව්වා හෝ නැතා පුතේ ජනවාරි මාසේ වියදම 2500න් 5000යි. ප්‍රාග්ධනය ඍණ 5000යි. ඒ 5000න් තාම සල්ලි වලින් ගෙවුවා කීය 2500යි. ඒ නිසා මුදල් ඍණ 2500යි. ඒතර තව කීයක් ගෙවන්න තියෙනවද? තව 2500ක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවිය යුතු ගිණුම් ධන 2500යි. ප්‍රාග්ධනය ඍණ 5000යි. මුළු අලාභේ 5000යිනේ. 5000යි. 5000න් තාම සල්ලි වලින් ගෙවුවේ 2500යි. ඒ නිසා මුදල් ඍණ 2500යි. ගෙවිය යුතු ගිණුම් ධන 2500යි. හරි. ගනුදෙනු 10ම ලිව්වා නේද අපි? එහෙනම් දැන් මේ ටික පල්ලෙහාට එකතු කරන්න ඕනේ. එකතු කරන්න. එකතු කරන්න. හරි. ඔයගලන්ට මේ කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මට කියන්නේ එකතු වුන් ටික උපකරණ නම් කීයද? 5000න් 100ක් ගියා 6000න් 100ක් ගියාම 5900යි. උපකරණ 5900යි. තොගේ කීයද? තොගේ 15000න් 3000යි පාවිච්චි කරමින් 12000ක් ඉතුරුයි කිව්වා. ඒ කියන්නේ තොගේ 12000 තමයි. තොගේ 12000යි. කලින් කළ ගෙවීම් 800යි. ලැබිය යුතු ගිණුම් 6000යි. මුදල් කීයද? මුදල් ධනේව ටික ඍණේව ටික අඩු කරන්න ඕනේ. මුදල් ධන 83යි ගාන දාලා තියෙනවා බලමු හරිද කියලා. ලක්ෂයයි 4000 104,000 නේ ධනේව ටික. ධනේව 104,000න් ඍණේවා මේ 15000 ඍණ 15000 1200 ඍණ 16,200යි. 16,200යි 1500යි 17,700යි. 17,700යි 2500යි 17,700යි 2500යි 20,200ද? 20,200 යන්නේ අඩු වෙන්න ඕනේ. ඔව්. 20,200ක් අඩු වුණාම මුදල් එනවා 0.0යි 10න් 2ක් 8යි 3යි 83,800ද කිව්වේ මට. මුදල් 83,800යි. ඉතින් ඔයාලට කැල් එකක් පාවිච්චි කරන දෙන්න නිසා මේ අනිවාර්යයෙන් එකතු කරන්න ඕනේ 83,800යි. එතකොට ණය හිමිව නැත්තම් වෙනද ගෙවිය යුතු ගිණුම් පුතේ ගෙවිය යුතු ගිණුම් වෙනවා 6,000යි 450යි 6,450යි 2,500යි 8,950යි නේ 8,950යි 8,950යි මේ දැන් පාඩමට පරක්කු වල සම්බන්ධ වෙච්ච කට්ටිය මේක හදා ගන්න බැරුණා නම් මේකේ දෙවෙනි කොටස ඉස්සලා හදමු අපි. ඊට මේක ඔයා රෙකෝඩින් එක බලන්න. අදම දානවා රෙකෝඩින් එක. එතකොට ප්‍රාග්ධන තීරුව බලමු පුතේ ධනේව ටික ඍණේව ටික අඩු කරන්න ඕනේ අපි. ප්‍රාග්ධන තීරුව බලමු අපි. හරි ප්‍රාග්ධන තීරුව පොඩ්ඩක් බලන්න. ප්‍රාග්ධන තීරුවේ ධනේව තියෙනවා ධන ලක්ෂයයි 4,104,000යි 6,000යි 110,000යි නේ ධනේව ටික. ධනේව ටික 110,000යි ධනේව ටික 110,000යි ඍණේව ටික බලන්න. ඍණ 100යි ඍණ 400යි එතකොට 500යි 1,500 ඍණ 2,000යි 2,450යි
5450යි 10450 රිනේව ටික 10450 අඩු වුණාම ප්‍රාග්ධනය එනවා 0යි 10න් 5යි 9න් 4ක් 5යි 9යි 99යි 550ද ප්‍රාග්ධනය 99යි 550යි අපි ඔය ලිව්වේ මාසෙ වෙච්ච ගනුදෙනු ටික සමීකරණ වෙන බලපෑම නේද ලිව්වේ අපි ලිව්වේ මාසෙ වෙච්ච ගනුදෙනු ටිකෙන් සමීකරණ වෙච්ච බලපෑම හරි දැන් මේක කරගන්න බැරි වෙච්ච කට්ටිය මේකට ඉඳ තියලා එනොත් ඒවට සාමාන්‍ය ටික අපෙන් ඊට පස්සේ ඉල්ලන්නේ මොකද්ද ඊට පස්සේ ඉල්ලන්නේ අපෙන් ජනවාරි මාසද ආදායම් ප්‍රකාශය ඉතින් ආදායම් ප්‍රකාශය හදන්නේ ලාභය හොයන්න ලාභ හොයන්න ප්‍රති අපි ගන්න මොන තීරුවෙන් තොරතුරු ගන්නෙ මෙන්න මේ ප්‍රාග්ධන තීරුවෙන් නේද ආදායම් ටික ප්‍රති ප්‍රාග්ධන තීරුවෙන් හොයා ගන්නවා වියදම් ටික ප්‍රාග්ධන තීරුව ආදායම් නම් ප්‍රාග්ධන තීරුව ධන වෙලා තියෙන්නේ ඔය ධන වෙච්ච ඔක්කොම ආදායමුත් නෙමෙයි වියදම් නම් ප්‍රාග්ධන තීරුව ඍණ වෙලා තියෙන්නේ හැබැයි ඍණ වෙච්ච ඔක්කොම වියදනොත් නෙමෙයි හරි අපි හදමු ආදායම් ප්‍රකාශය නම ලියන්න ඕනේ කවුද අයිතිකාරය සුපුන් නේද සුපුන් අලුත් වැඩියා කිරීමේ ආයතනය සුපුන් අලුත් වැඩියා කිරීමේ ආයතනය 2021 ජනවාරි මාසෙන්නේ 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය 2021 ජනවාරි මාසද ආදායම් ප්‍රකාශය කියලා ලියන්න ඕනේ. ලිව්වනේ? ලියලා 2021 ජනවාරි මාසද ආදායම් ප්‍රකාශය කියලා ලියලා මේ විදිහට අඳ ගන්න. හරිද? තීරු දෙකක්. කොහොමද තීරු දෙකක් අඳ ගන්න? සුපුන් සිද්ධ කරන අලුත් වැඩියා කිරීමේ ආයතනය 2021 ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය. හරි. ආදායම් ප්‍රකාශය හදන්නත් අපි මේ ප්‍රාග්ධන තීරුව බලන්නේ. හරි. ඉස්සෙල්ලම ප්‍රාග්ධන තීරුවේ ධනය බලන්න. ප්‍රාග්ධන තීරුවේ ධනය බැලුවාම මේ ධන ලක්ෂ්‍ය ආදායමක් නෙමෙයි. ඒක අයිතිකාරය ප්‍රාග්ධනය දොප්පු එක. ඒක එන්නේ නැහැ. හරි. තව ධනයව දෙකයි. මෙන්න මේ ධන 4000යි මේ ධන 6000යි. ඉතින් ධන 4000 අපිට සේවා සැපෙව්වා ඒකයි. වෙන 6000 පුතේ 6 වෙනි එකේ ණයට සේවා සැපෙව්ව එකනේ. එහෙනම් එච්චරයි ධන ඒවා. ඉතින් මේ ධන ලක්ෂ්‍ය ප්‍රාග්ධනය දාපු එක එන්නේ නැහැ. මේ ධන දෙක. ඉතින් 4000යි 6000යි. ඒ කියන්නේ දෙකම විකුණු. ඒවට කීයක ද්‍රව්‍ය භාවිතා කරාද කියලා එතනම දුන්නේ නැහැ. එහෙනම් මේ තියෙන ධන ලාභ දෙක කෙලින්ම විකුණු. නම් පුතේ 4000යි 6000යි 10000යි නේද විකුණු. 4000යි 6000යි විකුණුම් 10000යි. ඒකට පුතේ කොච්චරක ද්‍රව්‍යද භාවිතා කරේ? මම මේ රිනේවයින් මේ අන්තිම ගන්න දෙනකොට කලින් කද කොහෙද නේද තිබ්බේ? 9 වෙනි ගන්න දෙනුවේ නැති අර 3000ක ද්‍රව්‍ය භාවිතා කරා කියලා අපිට ආවේ. ඉතින් මේ ද්‍රව්‍ය භාවිතා කර මේ රිනේවයින් බලන්න මේ රින 3000 මේ තියෙන 3000ක ද්‍රව්‍ය භාවිතා කරා. එහෙනම් ඉතින් අපි 10000කට සේවාව සපයලා තියෙන අපේ සේල්ස් කියලා අපි ගන්නෙ 10000යි. 4000යි 10000යි. ඒ 10000ට අපි සේවා සපයද්දී 3000ක ද්‍රව්‍යයක් භාවිතා කරා. ඒකට කියන්නේ විකුණුම් පිරිවැය. එනමුත් අපි වෙළඳ ව්‍යාපාරයක් හදුවා, සේවා ව්‍යාපාරයක් හදුවා, දල ලාභෙ පෙන්වන්න ඕනේ. දල ලාභ පෙන්වන්නේ විකුණුම් වලින් මොනව අඩු කරලාද? විකුණුම් පිරිවැය. ඉතින් පරණ විදිහට ගණන් හදුවොත් ඔය විදිහට දල ලාභ කියන එකක් පෙන්වන්නේ නැහැ සේවා ව්‍යාපාරවල. නිකන් සේවා ආදායම් යටින් ලියනවා සේවා වියදම් කියලා. මේ හද පරණ ක්‍රම. ඒවා දැන් බෑ. ඒකට හේතුව 2020ත් ආයේ මේ වගේ ප්‍රශ්නයක්. සේවා සපයන ව්‍යාපාරයක්. ඒකේ මම මේ කියන විදිහට විකුණුම් පිරිවැය කියලා ලියන්න ඕනේ. නැත්නම් පුතේ කවුරු හරි වෙන පන්තියක ආයි ගන්නවත් හරි ලේසි කියලා දකි. ඒගොල්ලෝ නිකන් මෙතනින් ආදායම් ටික ලියනවා, වියදම් ටික අඩින් ලියනවා. ඔව් එහෙම අපි ඉස්සර හැදුවේ පරණක විදිය. දැන් කෙලින්ම පුතේ දල්ලාපි පෙන්වන්න ඕනේ. දල්ලාපි පෙන්වන්නේ විකුණුම් වලින් මොනව අඩු කළාද? විකුණුම් පිරිවැය. දැන් මෙතන විකුණුම් කියන්නේ පුතේ මේ 4000 6000 10000යි
ඒකට අදාළ ද්‍රව්‍ය භාවිතා කරා 3000. එහෙනම් උඩින් ලියන්න විකුණුම්. උඩින්ම ලියන්න විකුණුම්. හරි උඩින්ම ලියන්න විකුණුම් කීයද විකුණුම්? හරි උඩින්ම ලියන්න විකුණුම්. විකුණුම් 10000යි. විකුණුම් 10000යි. යටුවල ලියන්න ඍණ විකුණුම් පිරිවැය. යටුවල ලියන්න විකුණුම් පිරිවැය. යටුවල ලියන්න විකුණුම් පිරිවැය. ඉතින් විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අපි ගත්ත එකේ 3000 නේද අපිට ආවේ. විකුණුම් පිරිවැය 3000යි. විකුණුම් පිරිවැය 3000යි. ඒතර 10000න් 3000 අඩු වුණාම දල ලාභ වෙනවා 7000යි. ඒකට අපි කියන්නේ දල ලාභය. දල ලාභය 7000යි. දල ලාභය 7000යි. හරිද? දල ලාභය 7000යි. ඒ දල ලාභයට එකතු වෙන වෙනත් ආදායම් මුකුත් නැහැ නේ. මෙතන ප්‍රාග්ධන තීරුවේ වෙනත් ආදායම් මුකුත් නැහැ නේ. දල ලාභයට එකතු වෙන වෙනත් ආදායම් කවදා නේව නැහැ. එහෙනම් මේකෙන් අඩු කරන්න ඕනේ. ඉතින් විකුණුම් වලින් අපි සේවා සපයලා 10000යි. ඒකට අදාළ ප්‍රධාන වියදම විකුණුම් පිරිවැය. ඒක අඩු කරාම තව අඩු ගන්න තියෙන අනිකුත් වියදම්. කියන්න මාතෘකාවක් අනිකුත් වියදම්. අනිකුත් වියදම් කියලා මාතෘකාවක් ලියලා ඒක හොයාගන්න ඉතින් ප්‍රාග්ධන තීරු වෙන්නේ නේද? ප්‍රාග්ධන තීරු වෙන්නේ ඒකත් හොයාගන්නේ. බලන්න ප්‍රාග්ධන තීරු තියෙන අනිකුත් වියදම්. ඉස්සලා මේ ඍණ 100ක් තියෙනවා. දෙවනි ගාන තීරු ඍණ 100 අර උපකරණ ෂේ කියන එක නේද? උපකරණ ෂේ 100යි. උපකරණ ෂේ 100යි. උපකරණ ෂේ 100යි. ඊට පස්සේ ආයි ඍණ තියෙනවා 1500ක්. කීවෙනි ගන්නද 7. ඉතින් 7 තියෙන 1500 ව්‍යාපාර වියදමක් නෙමෙයි. ඇයි ඒ? 7 කියන්නේ පුතේ ඒක අයිතිකාරයා පෞද්ගලික නෑ. අයිතිකාරයා පෞද්ගලික වෙන්න ගත්තයි කියන එක නේද? සුකුන් තමාගේ නිවසේ උත්සවය සඳහා 1500ක් ගත්තයි කියන එක ව්‍යාපාරයේ උත්සවයක් නෙමෙයි. අයිතිකාරයෙකු පෞද්ගලික එකක්. ඒ නිසා ඒක ව්‍යාපාර වියදමක් විදිහට ලියන්න බෑ. ඒක ගැණිලි. ඒක ලියන්නේ නැහැ. ඊට පස්සේ ආයේ මේ ඍණ 450ක් තියෙනවා 8. ඉතින් මොකද්ද 8 450 විදුලිය. ඔය ජනවාරි මාසේ විදුලි වේදන් කිව්වේ පෙබරවාරි කිව්වා. නමුත් පුතේ ඒක ජනවාරි මාසේ විදුලිය. තාම ගෙවලා නැහැ. නමුත් අපි ලියනවා. විදුලිය 450යි. විදුලිය 450යි. ඊට පස්සේ මේ 3000 නවවෙනි ගණන් තියෙන ඍණ 3000ක් ගත්තා. ඒක තමයි අපි විකුණුම් පිරිවැය කියලා ගත්තේ. ඊට පස්සේ මේ වැටු 10 වෙනි ගණන් තියෙන 5000. ඒ 5000 කියන්නේ වැටුප් නේද? ඒ 5000 කියන්නේ වැටුප්. තාම දෙකෙන් ගෙව්වේ 2500. නමුත් අපි මාසෙට අදාළකම දානවා. වැටුප් 2500යි. වැටුප් 2500යි. 5000යි. 2500 ගෙවුවාට පස්සේ වියදම් 5000ම දාන්නේ. වියදම් 5000මයි. වියදම් 5000මයි. එහෙනම් වියදම් තුනේ එකතුව බලන්න. වියදම් තුනේ එකතුව කීයද කියලා බලන්න. 0යි 5යි 1යි 4යි 5යි 5500යි වියදම් ටික. වියදම් ටික 5500යි. තව වියදම මගේ හරියට. ඔය තව එකක් මගේ හරලා 400ක් මගේ හරලානේ. තව වියදම මගේ හරලානේ අපි. මේ 400 හතරවෙනි ගණන් දෙවියෝ ඍණ 400 දැක්කේ නෑනේ අපි. ඉතින් හතරවෙනි ගණන් දෙවියෝ ඍණ 400 දැකලා නෑනේ මම. ඔයගොල්ලෝ අරින් ලියන්න කමන්නේ. 100යි උපකරණයේ මේ 400 උදේ මගේ හරුණා. මේ 400 හතරවෙනි එකේ දිනුම 400 බදු කුලියනේ. උදේ 400 වුණාට 1200ක් ගෙව්වා. නමුත් අපි දාන්නේ 400යි. බදු කුලිය 400යි. බදු කුලිය 400යි. ඊට පස්සේ මේ 7 ලිව්වේ නෑ අපි. විදුලිය 450යි. විදුලිය 450යි වැටුප් 5000යි. වැටුප් 5000යි. වියදම් හතරක් තියෙනවා. වියදම් හතරක් තියෙනවා.
වියදම් හතර එකතුව 0.5යි 1.4යි 9යි 5950යි. වියදම් හතර 5950 අඩු වුණාම මේ සේවා සපයලා අපි 10000ක් අයින් වුණාට අපිට 4000 ණයට 6000 10000ට අපිට 3000ක ද්‍රව්‍ය භාවිතා කරා. එතකොට දල්ලාභයව 7000. ඊට පස්සේ උපකරණ ශේය බදු කුලිය විදුලිය වැටුප් වගේ වියදම් අඩු කරාම අපිට සුද්ධ ලාභ එනවා 0.10යි 5යි 9න් 9ක් 0යි 6න් 5ක් 1යි 1050යි. 1050ට අපි කියන්නේ මොකද්ද? 1050ට කියන්නේ අපි සුද්ධ ලාභය නැත්නම් සුද්ධ ආදායම. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 1050යි නේ. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 1050යි. පැහැදිලි නේද ඔක්කොටම? හරි. ඒකත් අපි හැදුවා. ඊට පස්සේ සමීකරණ බලපෑම් පෙන්නුවා ආදායම් ප්‍රකාශය හැදුවා. ඊට පස්සේ මොකද්ද අපෙන් ඉල්ලන්නේ? මූලදත්ත ප්‍රකාශෙත් ඉල්ලනවද ඒ ගානේ? ඔව්නේ. මූලදත්ත ප්‍රකාශෙත් ඉල්ලනවා. සුපුන් ව්‍යාපාරයේ 21 ජනවාරියේ මූල තත්ත්ව ප්‍රකාශය. එහෙනම් අපි හදමු මූල තත්ත්ව ප්‍රකාශය. ඉතින් මේක මකනවා දැන් මම. මූල තත්ත්ව ප්‍රකාශය ඉල්ලනවා අපි. නම ලියන්න ඕනේ ඉස්සෙල්ලාම. මේකෙන් නම ලියන්න. සුපුන් ශීතකරණ ආයතනය. සුපුන් අලුත් පෙඩියා කිරීමේ ආයතනය. සුපුන් අලුත් පෙඩියා ආයතනය 2021 1.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2021 1.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ලියලා හරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි හදමු. හරි මේ පැත්තට තීරු දෙකක් කොහමද ගන්නකො? හරි එන්දද සුපුන් අලුත් වැඩි ආයතනයේ 21 1.31 දිනට මූලත ඒ කියන්නේ මේ මාසයේ අන්තිම දවසට ඒ ටික මේ ටික ලියන්න ඕනේ නේද? මේ ටික ලියන්න ඕනේ අපි. හරි. ඉතින් අපි ඉස්සෙල්ලාම ලියන්න ඕනේ වත්කම් ටික. ලියන්න මාතෘකාව වත්කම් හරිද? හරි. වත්කම් කොටස් දෙකයි. මොනවද අපි වත්කම් බෙදපු කොටස් දෙක? ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි කියලා බෙදුවා නේද අපි කොටස් දෙකකට. වත්කම් අපි කොටස් දෙකකට ගැඩුවා ජංගමයි ජංගම නොවනයි කියලා මතකයිනේ. එහෙනම් ඉස්සෙල්ලාම ලියන්න ඕනේ අපි මොන වත්කම් ටිකද? ජංගම නොවන වත්කම් ටිකනේ ඉස්සෙල්ලාම ලියන්න ඕනේ. ලියන්න මෙතනින් මාතෘකාව ජංගම නොවන වත්කම් කියලා මාතෘකාව වලින් අඩි රක් ගන්න. ජංගම නොවන වත්කම්. හරි මේක ජංගම නොවන වත්කමක් තියෙනවා මොනවද? මේ උපකරණ පුතේ ජංගම නොවන වත්කම. උපකරණ ජංගම නොවන වත්කම අනිත් හතරම ජංගම වත්කම්. කියන්නේ නම් උපකරණ ලියන්න උඩින්ම උපකරණ ඊයද? ඉතින් මේ මැද ගත්තේ 6000 100ක් වුණාම මාසෙ අගට 5900යි. ඒක විතරක් තියෙන නිසා දෙවෙනි පිරුම දාන්න 5900යි. ඒක විතරක් තියෙන නිසා දෙවෙනි පිරුම දාන්න 5900යි. ඒක විතරනේ තියෙන්නේ දෙවෙනි පිරුම දාන්න 5900යි. ඊට පස්සේ ලියන්නේ ජංගම වත්කම්. ජංගම වත්කම් කියලා ටිකක් ගහන්න. ජංගම වත්කම් කියලා ටිකක් ගහන්න. හරි ජංගම වත්කම් තියෙනවා හතරක්. අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය කියන්නේ තොගය.
කලින් කළ ගෙවීම් ලැබිය යුතු ගිණුම් මුදල්. උදේ මේ තොගයට පස්සේ ලැබිය යුතු ගිණුම් ලියන්න පුළුවන් නම් හොඳයි කලින් කළ ගෙවීම් වලට ඉස්සෙල්ලා. ඉතින් මේ ද්‍රවශීලතාවය කියලා එකක් තියෙනවා. මේ ඔයාලට මේ ගානේ මාරු වුණාට කමක් නැහැ. නමුත් මතක තියාගන්න පුතේ හැමතිස්සෙම තොගය තමයි ජංගමවත්කමද උඩින්ම ලියන්නේ. ඊට පස්සේ අපි ලැබෙන්න තියෙන දේවල් ණය ගැතියෝ. හරි. ඔබදී අපිට අන්තිමට ඔයක රටාව හුරු වෙනවා. ජංගමවත්කමද උඩින්ම ලියන්න තොගය. ජංගමවත්කමද උඩින්ම ලියන්න තොගය. ලියන්න තොගය. කිය තොගය. තොගය නැත්නම් අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය. මේක තියෙන අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය කියලා. තොගය එහෙම නැත්නම් අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය. වචන දෙකෙන් ඕන එකක් හරි. තොගය එහෙම නැත්නම් අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය. තොගය එහෙම නැත්නම් අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය කියලා 12000යි පළවෙනි තිරුවට දාන්න. 12000යි. ඊට පස්සේ කලින් කළ ගෙවීම් වලට වඩා හොඳයි මේ ලැබිය යුතු ගිණුම් නැත්නම් ණය ගැතියු කියලා ලිව්වනම් 6000. හරිද? ලැබිය යුතු ගිණුම් නැත්නම් ණය ගැතියු 6000යි. 6000 ලියන්න උදේ 6 ලියන්න මේ දෙක කෙලින් 6000යි. ලැබිය යුතු ගිණුම් 6000යි. ඊට පස්සේ කලින් කළ ගෙවීම් ලියන්න. කලින් කළ ගෙවීම් කීයද කියලා බලන්න. කලින් කළ ගෙවීම් 800යි. දැන් 8 ලියන්න එපා පුතේ මේ එක කෙලින්වත් 2යි 6 කෙලින්වත් 800 100 ස්ථාන තියෙන මෙතනනේ පුතේ 800යි. කලින් කළ ගෙවීම් 800යි. අන්තිමට ලියන්න මුදල් මාසේ අන්තිම දවසට 83800යි. 83800යි 8යි 3යි 800යි. මුදල් 83800යි. එච්චරයි ජංගමවත්කම් ටික. ඉරක් ගහලා දෙවන තීරුවට ගන්න. දෙවන තීරුවට ගන්නත් ජංගමවත්කම් ටික 0යි 8යි 8යි 16යි 6 දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 6යි 9යි 9යි 3යි 12යි 2 දැම්ම එකක් ඉතුරුයි. 100 2යි 600ද? ජංගමවත්කම් 102යි 600යි නේද? එතකොට දැන් ඔයාලට පුළුවන් ජංගම නොවනවත්කම් 5900යි. ජංගමවත්කම් 102යි 600යි. මුළුවත්කම් කීයද කියලා ගන්න පුළුවන්. මේ මුළුවත්කම් කීයද කියලා බලන්න. මුළුවත්කම් 0යි 0යි 9යි 6යි 15යි 5 දැම්ම එකක් ඉතුරුයි 6යි 6යි 2යි 8යි 108යි 500යි නේද මුළුවත්කම්. මුළුවත්කම් 108යි 500යි. ඊට පස්සේ හිමිකම් ලියන්න ඕනේ. හිමිකම් මාතෘකාවල් ලියන්නේ හිමිකම් හරි හිමිකම්. ඒ හිමිකම් ඇතුලේ මේක තියෙන ප්‍රාග්ධනය විතර 99550. ලියන්නේ හිමිකම් ඇතුලේ ප්‍රාග්ධනය දෙවන දිනට දාන්න 99550යි. 99550යි. ඊට පස්සේ වගකීම් මේක දිනුතේ ජංගම වගකීමක් විතරයි. නාහිමිය නැත්තම් ගෙවියුත් බෑ. කමන්නේ වගකීම් කියලා මාතෘකාවල් ලියලා වගකීම් කියලා මාතෘකාවල් ලියලා මේකේ ජංගම නොවන වගකීම් නෑ. ජංගම වගකීම් කියලා මාතෘකාවල් ලියන්න. ජංගම වගකීම් කියලා මාතෘකාවල් ලියන්න. හරි ජංගම වගකීම තුළ ඉන්නේ ගෙවිය යුතු ගිණුම් නැත්නම් නාහිමියෝ
හරි ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න. ඉතින් මගෙන් අහනවා ගැන්ලි මෙතන ලියන්නේ නැද්ද කියලා. ඔව් අර ඔයගොල්ලෝ O level කාලේ ලිව්වනේ පුතේ. ඒවට අපි එනවා. දැන් පුතේ මේ සමීකරණ තීරුවෙන් හදද්දී මේ 99550 පුතේ කෙලින්ම දැම්මාම මේ ගැන්ලි 1500 අඩු වෙලා තියෙන්නේ. එතකොට ඔයා ආයේ මෙතන ගැන්ලි ගලපන්න යන්න එපා අපරාධ වගේ වෙලාව. කෙලින් මේ 99550 දැම්මාම හරි පුතේ. ඇයි මේ 99550 දී ඒවත් අඩු වෙලා තියෙන්නේ පුතේ. ඒ ගැන්ලි එහෙම මෙතන ලියලා හදන්නේ ශේෂ පිරික්සුමෙන් මූල තත්ත්ව ප්‍රකාශය හදද්දී ගිණුම් තුලනය කළා ගිණුම් වල තාම අපි ඒවට ආවේ නැහැ. ඒ නිසා මේ සමීකරණ තීරුවෙන් පුතේ හදද්දී ගිණුම් කරන සමීකරණයෙන් හදද්දී මේ තීරු ටික ලිව්වහම ඇති ඈ. එච්චර හිතන්න යන්න එපා. ගැන්ලි එහෙම ඒව පුතේ අර ඉස්සරහින් තියෙනවා මම ඒවා ඉස්සරහින් කියලා දෙන්නම්. ජංගමක් කීමෙන් ලියන්න ආයි නියන්න නැත්තම් ගෙවිය යුතු ගිණුම් ගෙවිය යුතු ගිණුම් නැත්තම් ණය හිමියන් 8950යි 8950යි. හරි දැන් ගාන සමානද කියලා බලන්න. දැන් ගාන සමානද කියලා බලන්න. 0යි 5යි 5යි 10යි එකක් ඉතුරුයි. 6යි 9යි 5යි 15 දැන් එකක් ඉතුරුයි. ඒ පැත්තෙත් එකතුව 108යි 500ට ගාන සමානයි. 108යි 500ට ගාන සමානයි. මේ ගානේ ඔක්කොම දේවල් ටික තිබ්බා මෙච්චර කල් ඉගෙන ගත්ත. ගිණුම් කරන සමීකරණයට එන බලපෑම ලියන්න තිබ්බා. ආදායම් ප්‍රකාශය හදන්න තිබ්බා. මූල දත්ත ප්‍රකාශය හදන්න තිබ්බා. හරි. තව දෙයක් මට ඔයගලන් දැන් මෙතන උමනා වුණා accounting නෙමෙයි දැන් උගන්වන්නේ. ඉතින් දැන් බලන්න මේ ගාන හදන්න අපිට පැයක් ගියා. හරියට පැයයි. ඒ වෙලාව 8යිනේ. දැන් කවුරු හරි ළමයි පුතේ විනාඩි 5ක් පන්තිර පරක් වෙලා ඇවිල්ලා එයා හිතනවා රයිට් මම මේ ගාන හදන්නේ ඊළඟ ගාන ඉඳලා පටන් ගන්නවා කියලා. මොකද වෙන්නේ? ගානම ඉවරයි නේද පුතේ? ඒ නිසා මතක තියාගන්න පුතේ accounts පන්තිරේ එද්දි පුතේ විනාඩි 5ක් වටිනවා. වෙලාවට පුතේ පන්ති වලට සහභාගී වෙන්න පුරුදු වෙන්න. ඒ ගොඩක් වටිනවා. දැන් දැක්කම පුතේ මග ඇරනවානේ. ඒක ඔයාගේ හොඳ පුරුද්දක් විදිහට තියාගන්න. වෙලාවට පන්තිර සහභාගී වෙන්න වෙලාවට හැමතිස්සෙම පුතේ වෙලාවට කලින් එතනට ගිහිල්ලා ඉන්න. මිනිස්සුන්ගේ තියෙනවා කැත පුරුද්දක්. වෙලාවට වැඩක් කරන්නේ නැතිකම ඩිසිප්ලින් නැතිකමේ. හරි පුතේ ඒ නිසා ඔයගොල්ලෝ පුරුදු වෙන්න පුතේ. ඔයා පුතේ ඒලොල් ඉගෙන ගන්නවා කියන්නේ හැමදේම හදා ගන්න ඕනේ. ඊට පස්සේ කලබලේ වැඩක් කරන්න බෑ. ඒසොබේ හැමදේම වෙලාවට මීට දැන් වාක් මෙච්චර කාලයක පුරුද්දක් වෙලා නැත්තම් දැන් ඒක පුරුදු කරගන්න. මම ඔයගලන්ට කිව්වද ඒලොල් පන්ති අපි ඔයගොල්ලෝ හැමදේක්ම හදනවා කියලා එකපාර හදන්න බෑ. මේ කාලය තුල ඔයාට කියලා ඔයාගේ අඩුපාඩු ටික ඔක්කොම කියලා දෙන්න. හරිද? ඒකයි පුතේ ඒලොල් කියන්නේ මේ විෂය කරුණු ටිකක් විතරයි ඉගෙන ගැනීමක් විතරක් නෙමෙයි ඈ. හරි. ගොඩාක් දේවල් උගන්වන්න තියෙනවා. ඒකයි පුතේ මේ ඔන්ලයින් වලට ෆිසිකල් පන්තියක ඉන්නම් පුතේ තවත් දේවල් ඔයගලන්ට කියලා දෙන්න පුළුවන් ගොඩක් දේවල්. හරි. එන්න පුතේ ඊළඟ ප්‍රශ්නෙට අපි දැන් අපි ඉවර කරේ 14 බලන්න accounting එක ගාන හදන්න පැයක් ගියා. වෙලාව යනවා දැනෙන්නේ නැහැ පුතේ accounting වල. හරි. පුතේ ඔයගලන්ගේ අර මුල්ම පාඩම මග ඇරිච්ච ළමයි ඉන්නවනම් දැන් මේ දෙවනි පාඩමනේ. ඒගොල්ලන්ට මම ඒක කරන දවසක් කියන්නම් පුතේ. ඔයගොල්ලෝ ඔලුව රිසර්ච් ආවයින් පස්සේ මම ටක් ගාලා පුතේ ඒක පටන් අරගෙන කරලා දෙනවා ඔයගොල්ලන්ට. මම කියන්නම්. හරි. දැන් පුතේ මේ ටික කරගෙන යමු අපි. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවෙන් පන්තියට සම්බන්ධ වෙන්න ඉන්නවා නම් දැන් මේ පන්තියට සම්බන්ධ වෙන්න එපා කියන්නේ. ඒගොල්ලෝ වෙනුවෙන් පුතේ තියෙනවා බ්‍රහස්පතින්දට අලුත් පන්තියක්. බ්‍රහස්පතින්ද 1 ඉඳලා 3 වෙනකම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ යාළුවෙම ඉන්නවා නම් පුතේ පන්තියට සම්බන්ධ වෙන්න මට WhatsApp message එකක් දාන්න කියන නැත්නම් මට call එකක් දෙන්න කියන්න පුතේ. දීලා ඒගොල්ලන්ගේ අලුත් පන්තිය පටන් ගන්නේ දැන් පටන් ගන්න පුතේ දවසක් කරා. 1 ඉඳලා 3 වෙනකම් තියෙන බ්‍රහස්පතින්ද. ඒකට සම්බන්ධ වුණාම පුතේ මම මේ පන්තිය පුතේ ඉක්මනට කරලා මේ පන්තියේම ඔයගොල්ලෝ යාළුවෝ ටිකත් මේකටම සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඕලෝ රිසර්ච් ආයම් පස්සේ වෙනම පන්තියක් පටන් ගන්නවා. ඒකට සම්බන්ධ කරගන්න. ඒක වෙනම යන පන්තියක්. හරි. ඒ ඔයගොල්ලෝගේ යාළුවෙම ඉන්නවා නම් මේ බ්‍රහස්පතින්ද 1 3 පන්තිය තියෙන එකට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරි. ඒ පන්තියත් පුතේ ඔයගොල්ලෝ මට්ටමටම ඉක්මනට ගන්නවා. හරි. තව දෙයක් පුතේ අවිස්සාවේල්ලාවට ළමයි අවිස්සාවේල්ලා ක්ලාස් එකට සම්බන්ධ ළමයි ජූලි මාසෙට අදාළ ටියුට් එක පුතේ මේ පාඩම දෙවනි පාඩම දැන් මේක දෙවනි පාඩමට අදාළ තුන්වෙනි පාඩමට අදාළ ටියුට් එක පුතේ මම ජූලි මාසෙට අදාළව ලෑස්ති කරලා තියෙනවා. හරි.
ගිණුම් කරන සමීකරණය කියලා හරි මෙන්න මේ පිටකවර තියෙන ටියුට් එක ගිණුම් කරන සමීකරණ මේ ද්විත්ව ස්ථාන න්‍යාය කියලා පුතේ මේ ටියුට් එක තියෙනවා. ඉතින් ඒක ඔය අවිස්සාවේල්ලේ ළමයිට ශ්‍රී සුමන්ට ඇවිල්ලා ගන්නත් පුළුවන්. දැන් මම ශ්‍රී සුමෙන් තියෙන කාට හරි පුතේ එන්න බැරි නම් ඉතින් මම අද නම්බර්ස් දෙකක් දාන්නම් ගෲප් ඔයගොල්ලෝ ශ්‍රී සුමන ගෲප් එකට දාන්න මෙසේජ් එකක්. ඒ නම්බර්ස් දෙකට කතා කරලා ඒ ටියුට් ගෙන්න ගන්න පුළුවන් පුතේ ඔයගොල්ලන්ට. හරි මම ඒක දාන්න මෙසේජ් එකක් විදියට. නැත්නම් අවිස්සාවේල්ලේ පැත්තේ කවුරු එනවනම් ඔයගොල්ලන්ට නගරයට එනවනම් හරි මේක පුතේ ගන්න. අරන් තියාගන්න පුතේ මේ මාසේ අපිට අග වෙද්දි මේක පටන් ගන්න පුළුවන්. නැත්නම් පුතේ මොනවා හරි වෙලා ප්‍රශ්නයක් කරලා රටායි වැහුවත් ඔයගොල්ලෝ ගම මේක අරන් තියාගෙන ඉන්නවා නම් ලේසි. ඊට අමතරව පුතේ ජූලි මාසෙට අදාළ පන්ති ගාස්තුවට තමයි මේක දෙන්නේ. ඒ නිසා මේ පන්ති ගාස්තු ගෙවන්න ඕන නිසා පුතේ මේක ගන්න. හරි. පුතේ නගරයට එනවා නම් මේක ශ්‍රී සුමන ආයතනයෙන් ගන්න. ඉතින් එතකොට මොකද දන්නවද? ඒක මට වාසි. ඔයගොල්ලෝ නගරයට අවිල්ල ගන්නවා නම් නැත්නම් පුතේ ඔයගොල්ලන්ට ගෙනත් දෙන්න ගියොත් පුතේ ගාස්තුවත් මම දරන්න ඕනේ. ඒ නිසා මේ ඔයගොල්ලන් පුතේ පන්ති ගාස්තු විතරයි අය කරන්නේ. ඔයගොල්ලන් පුතේ තාම පන්ති ගාස්තුවෙන් පොඩි ප්‍රමාණයක් නේ ගන්නෙ. ඒ නිසා ඉතින් නගරයට අවිල්ල ගන්න බලන්න බැරිම නම් මම ෆෝන් නම්බර්ස් දෙකක් දාන්නම් පුතේ ගෲප් එකට කතා කරලා ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගෙනත් දෙනවා. ගෙනත් දෙනවා පුතේ. ගෙදරටම ගෙනත් දෙයි. ගෙදරටම කියන්නේ පුතේ ළඟට ගෙනත් දෙයි. හරි. එන්න පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට අභ්‍යාස අංක 15 පරණ විභාග ප්‍රශ්නයක්. පරණ විභාග ප්‍රශ්නයක්. හරි. 2021 ජනවාරි 1 වෙනි දින ඒ 21 ජනවාරි 1 වෙනිදා සමන්ත සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2021 ජනවාරි 1 වෙනිදා සමන්ත සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. ඒ සේවා ව්‍යාපාරයක්. ඒ පුතේ වචනේ වැදගත් මොන ස්වරූපයේ ව්‍යාපාරයක්ද කියන එක ජනවාරි මාසෙට දාලා ගනුදෙනු ගිණුම් කරන සමීකරණ ඇසුරෙන් පහක් දක්වා ඇත. අපිට දැන් අපි මේ විදියට ලියපු එක ඒගොල්ලෝ ලියලා දීලා අපිට ගනුදෙනු ටික ලියලා දීලා. මෙච්චර අපිනේ ලිව්වේ මේ විදියට. ඒගොල්ලෝ ගනුදෙනු ටික අපිට ලියලා දීලා. හරිද? ලියලා දීලා මේ මුදල් ණයගැතියෝ දේ සේවා සපයන ව්‍යාපාරයක් බඩු තොගය කියන්නේ මේ විකුණන්න ගත්ත ඒවා ටික නෙමෙයි සේවා සපයද්දි පාවිච්චි කරන්න ගත්ත ටික. ලී බඩු ණයහිමියෝ ප්‍රාග්ධනය. ඒ විදිහට ගනුදෙනු වලට ඒගොල්ලෝ ලියලා දීලා යට අපිට වැදගත්ම වාක්‍යයක් කියනවා. වැදගත්ම වාක්‍යයක් ගනුදෙනු අංක 4 5 7 පමණක් ශුද්ධ ලාභයට බලපා ඇත. දේ ගනුදෙනු අංක 4 5 7 පමණක් ශුද්ධ ලාභයට බලපානවා. ශුද්ධ ලාභයට බලපාන්නේ මොනවද? ආදායමුයි වියදනුයි. එහෙනම් පුතේ ආදායමක් නම් ප්‍රාග්ධන තීරුව මොන වෙලා තියෙන්න ඕනේද? ධන වෙලා තියෙන්න ඕනේ. වියදමක් නම් ප්‍රාග්ධන තීරුව මොන වෙලා තියෙන්න ඕනේද? ඍණ වෙලා තියෙන්නේ. එහෙනම් ඔය 4 5 7 අනිවාර්යයෙන්ම ප්‍රාග්ධන තීරුවට බලපාලා ඇති බලන්න. 4 5 7 ප්‍රාග්ධන තීරුවට අනිවාර්යයෙන් බලපාලා නේද? ඔව්. ඒ කියන්නේ පුතේ ඇයි ඔය ලාභයට බලපානවා? එහෙනම් පුතේ ඔය 4 5 7 තමයි ආදායම් හරි වියදම් හරි තියෙන්නේ. ප්‍රාග්ධන තීරුවේ තියෙන අනිත් ඒවා ආදායම් වියදම් නෙමෙයි. ඇයි? 4 5 7 පමණයි ලාභයට බලපාන්නේ. ඒතකොට ප්‍රාග්ධන තීරුවේ තියෙන අනිත් ඒවා එක්ක ප්‍රාග්ධනය දාපු ඒවා නැත්නම් ගැල්ලි කරපුවා. 4 5 7 නැතුව ප්‍රාග්ධන තීරුවේ ධන තිබ්බොත් ඒක ප්‍රාග්ධනය දෝපු එකක්. ප්‍රාග්ධන තීරුවේ ඍණ තිබ්බොත් ඒක මොකද්ද? වියදම. පැහැදිලි නේද? තේරුණාද පුතේ කියපු දේ? එතකොට බලන්න පුතේ 4 5 7 නැතුව එන 4 5 7 ධන නම් ආදායම් ඍණ විද. එන 4 5 7 පොඩ්ඩක් ලකුණු කරගන්න පුතේ ඉස්සරහින්ම ප්‍රාග්ධන තීරුවේ ගායින් 4 ධන 11000 නේ තියෙන්නේ. එහෙනම් මොකක්ද ඒක අනිවාර්යෙන්ම ආදායම. එතකොට ආයි 5 ප්‍රාග්ධන තීරු ඍණ වෙලා නේද? මොකක්ද ඒක? වියදම. ආයි 7 ඒකත් ප්‍රාග්ධන තීරු ඍණ වෙලා නේද? ඒකත් වියදම. එහෙනම් පුතේ ආදායම වියදම් තියෙන්නේ ඔච්චරයි. ඒතර ප්‍රාග්ධන තීරුවේ මුලින්ම ධන 60000ක් තියෙනවා. ඒක ආදායමක් නෙමෙයි. ඒක අයිතිකාරය ප්‍රාග්ධනයට වීම. ආයි ප්‍රාග්ධන තීරු ඍණ තියෙනවා කීයද පුතේ ඍණ 8 වෙනි ගනුදෙනුවේ නේද? 8 වෙනි ගනුදෙනුවේ ඍණ 5000ක් තිබ්බට ඒක වියදමක් නෙමෙයි. ඒක අයිතිකාරයා ගෙදර අරන් ගිය එක. පැහැදිලිද දැන් හොයාගන්න හැටි? ඔව්. අවශ්‍ය වන්නේ එක් එක් ගනුදෙනුවේ වටිනාකම සමග විස්තර කරන්න. එහි වටිනාකම සමග විස්තර කරන්න. ඒ කියන්නේ උදේ දැන් මේ විදිහේ ලියලා තියෙන ගනුදෙනු ටික ගනුදෙනුව මොකක්ද කියලා අපි ලියන්න ඕනේ. පැහැදිලි කියමුද?
එහෙනම් පළවෙනි ගනුදෙනුවට එන්න. හරි. අභ්‍යාසංක 15 කියලා ලිව්වද? අභ්‍යාසංක 15 කියලා ලියලා හරිද? අභ්‍යාසංක 15 කියලා ලියන්න. අභ්‍යාසංක 15 කියලා ලියලා ඒක රෝම ඉලක්කම් 1 කියලා ගන්න. අභ්‍යාසංක 15 ඒක රෝම ඉලක්කම් 1 කියලා ගන්න. ඒකේ එක් එක් ගනුදෙනුව විස්තර කරන්න. හරි. පළවෙනි ගනුදෙනුව අපි විස්තර කරමු. 1 ඉතින් අභ්‍යාසංක 15 රෝම ඉලක්කම් 1ට උත්තර ලියන්න මේ. ගනුදෙනු ටික විස්තර කරනවා. එහෙනම් පළවෙනි ගනුදෙනුව. බලන්න පළවෙනි ගනුදෙනුව මොකක්ද කියලා. ඉතින් මුදල් 60000ක් වැඩි වෙලා ඒ කියන්නේ ව්‍යාපාරයට මුදල් 60000ක් ඇවිල්ලා ප්‍රාග්ධනය 60000කින් වැඩි වෙලා. ඉතින් ප්‍රාග්ධනය 60000ක් වෙනකොට ඔක ආදායමක් නෙමෙයි නේද? ප්‍රාග්ධනය වැඩි වෙන හේතු දෙකයි ආදායමයි ප්‍රාග්ධනය දුවීමයි. ඕක ආදායමක් නෙමෙයි කියලා අපිට අර අතිරේක තොරතුරු කිව්වා. එහෙනම් පුතේ ඕක අයිතිකරු ප්‍රාග්ධනය දුවීම මොනවයින්ද? ඉතින් අයිතිකාරට මුදල් දාන්න පුළුවන්, ලී බඩු දාන්න පුළුවන්, මෝටර රථය දාන්න පුළුවන්, යන්ත්‍ර දාන්න පුළුවන්. මුදල්ම මේකේ මොනවද දාලා තියෙන්නේ? මුදල් නේද වැඩිලා තියෙන්නේ. එහෙනම් මොකද්ද පුතේ මේ ගනුදෙනුව? අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය දෙවීම රුපියල් 60000යි. ලියන්න පළවෙනි ගනුදෙනුව. ලියන්න පළවෙනි ගනුදෙනුව අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය යෙදවීම රුපියල් 60000යි. 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 ඉවලද පුතේ? අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය යෙදවීම රුපියල් 60000යි. අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය යෙදවීම රුපියල් 60000යි. අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය යෙදවීම රුපියල් 60000යි. පැහැදිලිද ඔක්කොටම? අයිතිකරු ව්‍යාපාරයට මුදලින් ප්‍රාග්ධනය යෙදවීම රුපියල් 60000යි. හරි. ඊට පස්සේ ගනුදෙනු අංක 2 බලන්න. ඔයගොල්ලෝ ඔක්කොම සම්බන්ධ වෙන්න පාර. ගනුදෙනු අංක 2 මුදල් 2000ක් අඩු වෙලා. ඉතින් මුදල් අඩු වෙච්ච පළිට ඒවා වියදම් කියන්න පුළුවන්ද? බෑ. ඒවා ගෙවීම්. ඉතින් මුදල් අඩු වෙච්ච පළිට වියදම් කියලා කියන්න එපා. අපි accounts ඉගෙන ගන්න කලින් හිතාගෙන හිටියේ එහෙමයි. අපේ මුදල් අඩු වෙනවා නම් අපි හිතුවේ වියදම් කියලා. නෑ පුතේ. මුදල් අඩු වෙන්නේ ගෙවීම් වලට. සමහරටත් මුදල් අඩු කරන්න අපිට පාඩුවන්නේ වෙන වත්කමක් ගන්න. ඒක පාඩුවක් නෙමෙයි. හරි? නැත්නම් ගත්ත ණයක් බේරන්න මුදල් ගෙවන්නේ. එතකොට මේ මුදල් අඩු වෙන එක හැමතිස්සෙම වියදමක් විදිහට ගන්න එපා. ඒකට මුදල් අඩු වෙන පුතේ වියදම් කියන්න එපා ගෙවීම් කියලා කියන්නේ. හැම ගෙවීමම වියදමක් නෙමෙයි. හරි නේද? කියන්නේ පුතේ වියදමක් වෙන්න ගෙවීමක් වෙන්නම ඕනේ නැහැ. වෙන වත්කමකින් අගේ අඩු වෙන්න පුළුවන්. තාම ගෙවලා නැති වෙන්න පුළුවන්. එහෙනම් මුදල් අඩු වුණාට පුතේ 2000කින් ඒක ප්‍රාග්ධනට බලපාලා නැහැ. කියන්නේ ඒක වියදමක් නෙමෙයි. මුදල් 2000ක් අඩු වෙලා පුතේ මොනවද වැඩි වෙලා තියෙන්නේ? බඩු තොගේ කීයකින් වැඩි වෙලාද? 3500. පුතේ එකම ගනුදෙනු මේක. පොඩාර එහෙම ටිකක් වෙලා වගේ මට පේන හැටියට. මුදල් 2000කින් අඩු වෙච්ච බඩු තොගේ 3500න් වැඩි වෙලා. ඒ කියන්නේ පුතේ සේවා සපයන්න ඕනේ අවශ්‍ය ද්‍රව්‍ය අපිට බඩු තොගේ කියත හැකියි. බඩු තොග 3500කින් වැඩි වෙද්දී මුදල් ගෙවලා තියෙන 2000යි. හරිනේ? පුතේ නාහිමියෝ 1500කින් වැඩි කළානේ ගෙවන්න ඕනේ ගාන. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ පුතේ? රුපියල් 3500ක් වන්නා බඩු තොග නැත්නම් සේවා සැපීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. එයින් රුපියල් 2000ක් අත්පිට ගෙවීම හා ඉතිරි 1500 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. එහෙම නැත්නම් කවුරු ළමෙන් මෙහෙම ලියලා තිබ්බත් හරි. අත්පිට ගැනුම් 2000යි ණයට ගැනුම් 1500යි. හරිනේ? ඒතකොට 3500 හරිනේ. ඒ උදේ ඔයගලන්ට ලියන නිදහස තියෙනවා. හරි. මාත් එක්ක ලියමුකෝ 2. රුපියල් 3500ක් වටනා බඩු තොග රුපියල් 3500ක් වන්නා බඩු තොග මිලදී ගැනීම. රුපියල් 3500ක් වන්නා බඩු තොග මිලදී ගැනීම. රුපියල් 3500ක් වන්නා බඩු තොග මිලදී ගැනීම. හරි ඒක එතනටම ඉන් රුපියල් 2000ක් අත්පිට ගෙවීම හා
ඉන් රුපියල් 2000ක් අත්පිට ගෙවීම හා ඉන් රුපියල් 2000ක් අත්පිට ගෙවීම ඉතිරි රුපියල් 1500 ඉතිරි රුපියල් 1500 ණය හිමියන්ට ඉතිරි රුපියල් 1500 ණය හිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම ඉතිරි රුපියල් 1500 ණය හිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම ණය හිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම ණය හිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම එළිව නේද? හරි බලමු ඊළඟ එක. හරිනේ? තුන්වෙනි ගනුදෙනුව මුදල් 16000ක් අඩු වෙච්ච පළියට පුතේ වියදමක් කියන්න බෑ ගෙවීමක්. මුදල් ගෙවීමක් කළා 16000ක් ඒක ප්‍රාග්ධනට බලපාලා නෑනේ. ඒ කියන්නේ ඒක වියදමක් නෙමෙයි. හරි. මුදල් 16000ක් අඩු වෙලා මොනවද පුතේ වැඩිලා තියෙන්නේ? ලී බඩු නේද? ලී බඩු 16000කින් වැඩි වෙලා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මුදල් ගෙවා ගෙල්ලියන්න ඕනේ අත්පිට කිව්වම හරි. අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. 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 ඉවනේ දෙක පැහැදිලිනේ? අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. හරි මම හිතනවා ඒක පැහැදිලි කියලා. අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. ඊළඟ එකට යමු අපි. ගනුදෙනු අංක 4 පුතේ ඒකේ අර 5000 ඒ 4 එකටමයි අයිති ඈ. පොඩ්ඩක් එතන පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා පොඩි අවුලක් ගිහිල්ලා මොකක් කරේ එතන. පුතේ ගනුදෙනු අංක 4 කෙලින් තමයි තියෙන්නේ 6000යි ණය ගැතියන්ගේ තියෙන 5000යි අර ප්‍රාග්ධන තීරුවේ තියෙන 11000යි ඈ. එතන මොකක් හරි නිකන් අර ලයින් එකේ අවුලක් ගිහිල්ලා වගේ මට පේන හැටියට ඔව් අර 5000 පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා ඒකයි. මුදල් 6000කින් හතරවෙනි ගනුදෙනුව මුදල් 6000කින් වැඩි වෙලා ණය ගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕන කට්ටිය 5000කින් වැඩි වෙලා ප්‍රාග්ධන 11000කින් වැඩි වෙලා ඉතින් ප්‍රාග්ධන 11000කින් වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු දෙකයි ප්‍රාග්ධනය යෙදවීමයි ආදායමුයි. ඕක මොකද්ද? ඕක ආදායමක්. ඇයි? අර යට කියනවා ගනුදෙනු අංක 4 සුද්ධ ලාභයට බලපානවා. එහෙනම් සුද්ධ ලාභයට බලපාන නම් ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕනේ. ඔය ප්‍රාග්ධනය දාන වෙලා. එහෙනම් ඕක ආදායමක්. හරි. එහෙනම් පුතේ අත්පිට මේ කියන්නේ විකුණුම් කීයද පුතේ 11000යි. සේවා සෙපීමේ පියු ආදායම 11000යි නැත්නම් විකුණුම් 11000යි. ඒකෙන් සල්ලි හම්බෙලා තියෙන්නේ කීයද? එවලෙම 6000ක් හම්බෙලා තව නායකයෝ කීයක් දෙන්න තියෙනවද? 5000ක් දෙන්න තියෙනවා. ඕක නේද ගනුදෙනුව. හැබැයි මෙතන 11000ක සේවා සැපෙව්වට ආදායම් පෙව්වට විකුණුම් 11000 වුණාට ඒවට භාවිතා කළ ද්‍රව්‍යවල පිරිව එවෙලම දීලා නැහැ. කියන්නේ 11000 කියන්නේ නම් දලලාභෙ නෙමෙයි. කෙලින්ම විකුණුම්. හරි නේද? ලියන්න එනම් විකුණුම් නැත්තම් විකුණුම් වරහන් ඇතුලේ සේවා ආදායම් දෙකෙන් ඕනේ වචනයක් ලියත දෙකම ලියන්නකෝ විකුණුම් වරහන් ඇතුලේ සේවා ආදායම් විකුණුම් වරහන් ඇතුලේ සේවා ආදායම් රුපියල් 11000යි විකුණුම් වරහන් ඇතුලේ සේවා ආදායම් රුපියල් 11000යි හරි ඉන් රුපියල් 6000ක් අත්පිට ලැබීම හා ඉන් රුපියල් 6000ක් අත්පිට ලැබීම හා ඉති රුපියල් 5000
ඉතුරු රුපියල් 5000 ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 5000 ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 5000 ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 5000 ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. කොහොමද ලියුවේදී අපි විකුණුම් එහෙම නැත්නම් සේවා ආදායම් රුපියල් 11000යි. හරි. ඉන් රුපියල් 6000ක් අත්පිට ලැබීම හා ඉතිරි 5000 ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. හරි. ඒක ආයි අහගන්න. මේක පොඩ්ඩක් ආයි අහගන්න. හතරවෙනි ගනුදෙනුව. උදේ හතරවෙනි ගනුදෙනුව කෙලින් තමයි ඔය මුදල් වල 6000යි ඔය ණයගැතියන්ගේ 5000 ඉන්නේ පුතේ හතරවෙනි ගනුදෙනුවට. ප්‍රාග්ධනය 11000යි. හරිද? පුතේ හතරවෙනි ගනුදෙනුවේ ප්‍රාග්ධනය වැඩි වෙලා. ප්‍රාග්ධනය වැඩි වෙලායි කියන්නේ පුතේ හතරවෙනි ගනුදෙනුවනේ. ඕක ආදායමක් කියලා අපිට යට කිව්වා. එහෙනම් පුතේ ආදායමක් විකුණුම් නැත්තම් සේවා ආදායමක් නේ. කීයද පුතේ 11000යි. පුතේ ප්‍රාග්ධනය 11000කින් වැඩි වෙලා නේද? ඕක ප්‍රාග්ධනය යෙදවීම නෙමෙයිනේ. ඕක විකුණුම් නැත්තම් සේවා ආදායම්. කීයද 11000යි. ඒ 11000න් පුතේ අපිට සල්ලි හම්බෙලා තියෙන්නේ කීයද ඒවලෙම 6000යි. තව කීයක් ලැබෙන්න තියෙනවද? 5000. ඒතර 11000න් මුළු ආදායම ඒවලෙම සල්ලි හම්බුනේ 6000යි. තව 5000 ලැබෙන්න තියෙනවනේ. ඒ 5000 පුතේ ණයගැතියන්ගෙන් වැඩි වෙලා නේද? ඒ කියන්නේ ණයගැතියෝ පස්සේ දෙන්න පොරොන්දු වෙලානේ. එහෙනම් අපි ඕක ලිව්වේ විකුණුම් 11000යි. සල්ලි හම්බුනා නැද්ද බලන්න. විකුණුම් 11000යි. ඉන් රුපියල් 6000ක් අත්පිට ලැබීම හා ඉතිරි රුපියල් 5000 ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. දැන් පැහැදිලිද කියපු දේ? පැහැදිලි නේද? එහෙම නැත්නම් ඔක මෙහෙම කියන්නත් තිබ්බ පුතේ. මුළු ආදායම 11000න් අත්පිට හම්බුනේ 6000යි. තවයි 5000 ලැබෙන්න තියෙනවනේ මෙහෙම ලියන්නත් පුළුවන්. අත්පිට විකුණුම් 6000යි ණයට විකුණුම් 5000යි. දෙකම පුතේ විකුණුම් නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවන්නේ. හරිනේ? හරි. එතනත් අර විකුණුම් පිරිවැය කීයද කියලා අපිට දුන්නේ නැහැ. විකුණුම් පිරිවැය කියලා අපිට කීයද කියලා දුන්නේ නැහැ පුතේ ඈ. හරි. එන්න ඊළඟ ගානට. පුතේ ඊළඟට එන්න දැන් අපි 4 ඉවර කරේ 5. පුතේ පස්වෙනි එකත් අර ගණිතන අංක 4 5 සුද්ධලාභයට බලපානවා කියනවා ඈ. පහත් අපිට වැදගත්. පහේ පුතේ මුදල් 3500ක් අඩු වෙලා. දැක්කද? පහේ මුදල් 3500ක් අඩු වෙද්දී ප්‍රාග්ධනය මොකද වෙලා තියෙන 3500කින් අඩු වෙලා. ඉතින් ප්‍රාග්ධනය අඩු වෙන්න බලපාන හේතු දෙකයි ගැනිලි වියදනුයි. මේක මොකද්ද? මේ ප්‍රාග්ධනය අඩු වෙන එක ගැන්ලිද වියදමක්ද? මේක වියදමක්. ඇයි වියදමක් කියලා කියන්නේ? යට අර ගණදෙනු අංක 4 5 සුද්ධ ලාභයට බලපානවා කියනවා නේද? මේ පහ නේද? පහ ප්‍රාග්ධනය අඩු වෙලා. එහෙනම් මේක ගැන්ලිනේ මේක වියදමක්. හැබැයි වියදම මොනවයින් ගෙවලාද පුතේ? මුදලින් ගෙවලා නේ මුදලුත් අඩු වෙලා. එහෙනම් මුදල් ගෙවීමකුත් වෙලා ඒක පාඩුවක් ඒ වගේම. එහෙනම් පුතේ වියදමක නමක් නැත්නම් මම මොකද ලියන්නේ කියව බලන්න. මෙහෙයුම් වියදම්. ලියන්න අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි. 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 පැහැදිලිද ඔක්කොටම? අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි. 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 අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි.
හරි හොඳටම පැහැදිලි නේද පුතේ ඒකත් බලන්න ඊළඟ එක බලන්න ඊළඟ එක හරි දැන් අපි ඉවර කරේ ගනුදෙනු අංක පහනේ 6 පුතේ 6 මුදල් අඩු වෙලා බලන්න 6 මුදල් අඩු වෙලා නේද මුදල් 10කින් අඩු වුණාට ඕක වියදමක්ද පුතේ 6 වෙනි ගණුදෙනුවේ මුදල් 1000ක් අඩු වෙලා නේද ඕක වියදමක්ද කියන්නකෝ 6 වෙනි ගණුදෙනුවේ මුදල් 1000ක් අඩු වෙලා මං අහන ප්‍රශ්නෝක වියදමක්ද නෑ ඇයි වියදමක් නෙමෙයි කියලා කියන්නේ පුතේ වියදමක් නෙමෙයි ඇත්ත හරි වියදමක් නෙමෙයි ඇයි වියදමක් නෙමෙයි කියන්නේ පුතේ වියදමක් නම් කොහෙන් අඩු වෙන්න ඕනේද ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕනේ නේද හැබැයි ප්‍රාග්ධන අඩු වෙන ඔක්කොම වියදනොත් නෙමෙයි ගැල්ලි තියෙන්නත් පුළුවන් ඈ හරි අයිනවක වියදමක් නෙමෙයි හැබැයි ගෙවීමක් මං කිව්වේ මුදල් ගෙවන්නේ පුතේ හැමතිස්සෙම වියදම් වල නෙමෙයි කියලා හරි මුදල් අඩු වෙලා 1000කින් පුතේ නාහිමියෝ කියන්නේ අපි ගෙවන්න ඕනේ ඒව නේද මේ වක්කීමක් බේරලානේ පුතේ මොකද්ද ගන්න දෙනුව නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි කියන්න නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි 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 පැහැදිලි නේද නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි හරි නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි හරි මම හිතනවා ඒක පැහැදිලි කියලා නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි හරිනේ නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි හරි ඊට පස්සේ හරිද බලන්න ඊළඟ එක 6 ඉවර කරේ 7 මේ 7 කියන්නේ බඩු තොගය කියන්නේ අපි දැන් භාණ්ඩ විකුණන ව්‍යාපාරයෙන් සේවා සපයද්දි පාවිච්චි කරන්න ගෙනත් කියන්නේ තොගය කියලා කියන්නේ ඒකෙන් 1500ක් අඩු වෙලා පුතේ ප්‍රාග්ධනිනුත් 1500 අඩු වෙලා නේද එහෙනම් මොකද්ද මේ පුතේ අර උඩාරේ 4 වෙනි ගණනුනේ 11000කට සේවා සපයද්දි කොච්චරක ද්‍රව්‍ය භාවිතා කරාද විකුණුම් පිරිවැයක්ද කියලා දුන්නේ නැහැ නේද අපිට එහෙනම් මේ මොකද්ද පුතේ මේ 1500 විකුණුම් පිරිවැය අර සේවා සපයද්දි විකුණුම් කියන්නේ අපි සේවා සපයනවා කියන්නේ මෙතනදී ඒකට භාවිතා කළ ද්‍රව්‍ය 1500 කියන්න විකුණුම් පිරිවැය එහෙම නැත්නම් භාවිතා කළ ද්‍රව්‍ය 1500යි විකුණුම් පිරිවැය කවුරු හරි තර්ක කරයි භාණ්ඩ විකිණීමක් නෙමෙයි එහෙනම් කොහොමද විකුණුම් පිරිවැයන්නේ කියලා හරි ඒ කියන කට්ටියට කියන්නේ 2020 පේපර් එකේ මාකින් ස්කීම් එක අරන් බලන්න කියලා එතන තියෙන විකුණුම් පිරිවැය හරිද ඒ පරණ කට්ටිය පුතේ ඔකට කියයි භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය කියයි ඔකට හරි ලිවනේද විකුණුම් පිරිවැය කීයද රුපියල් 1500යි ලිවනේ නැත්නම් භාවිතා කළ ද්‍රව්‍ය 1500යි හරි ඕකට මෙන්න මේවත් හරි තොග හානි වීම කිව්වත් හරි තොග නැතිවීම කිව්වත් හරි තොග සොරකම් කිරීම කිව්වත් හරි තොග යල් පැනීම මේ කියන්නේ තොගේ පුතේ කල්ලිකුත් වුණා කිව්වත් හරි එහෙම වුණත් පුතේ තොගෙන් අඩු කළ එක අපිට පාඩුවක් නේ ඒවත් හරි නමුත් පුතේ මෙතන හරිම උත්තරේ ලියන්න එපා පුතේ ඒවා හරි වැරදි නෑ ඒවා ලකුණු දෙනවා නමුත් පුතේ මෙතන අර උඩ සේවාවක් සැපුව නේද 11000ක ඒ 11000ක සේවා සපයන්නේ නේද ඔය තොගේ ගෙනත් තියාගෙන ඉන්නේ ඒතර පුතේ ඔය 1000 තොගේ වෙන මොකටවත් පාවිච්චි කරලා නෑනේ එතකොට අර තොගය සේවාවට පාවිච්චි නොකර නැති කරගන්න තියාගන්න නෑනේ පුතේනේ ඒ නිසා සමහර විට පුතේ සේවා සපයන්නත් පාවිච්චි කරලා වෙනමත් දේ නැතිවීමොත් දෙනවා එහෙම දෙනවා නමුත් මේ ගානේ හරිම උත්තරේ එතකොට අර උඩ සේවා සැපෙවුවා නම් ඒකට භාවිතා කරපු ටික නේද මේ එන්න ඕනේ තොග නැතිවීම කිව්වොත් පුතේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය නැතු වෙනවනේ මේ ගානේ. ඉතින් අවස්ථාවේ හැටියට හරිම උත්තරේ නේද අපි ලියන්න ඕනේ.
ඔව්. හරි. මේ accounting කියන විෂය කටපාඩමින් නෙමෙයි අපි කරන්නේ. අවස්ථාවේ හැටියට උත්තර ලියන්න ඕනේ. අවස්ථාවේ හැටියට පුතේ. දැන් O level කාලේ පුතේ අපි එකක් කියන ගත්තොත් ඊළඟ තැනත් ඒකමනේ නෑ. මෙතන වෙන එකක්. මේ අවස්ථාවේ හැටියට වෙනස් වෙනවද අවස්ථාව තේරුම් ගන්නවද කියලා පුතේ A level බලන්න. ඒ කියන්නේ අච්චු පොත් නැත්තේ. හරි. මේ A level ඔක්කොම ඉගෙන ගන්නවා. පන්ති පිරලා ළමයි ඉගෙන ගන්නවා. නමුත් ඔක්කොම කැම්පස් යන්නේ නෑනේ පුතේ. වැඩ කරන මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන ළමයි විතරයි පුතේ කැම්පස් යන්නේ. 100ට 5යි කැම්පස් යන්නේ ළමයිගේ. පැහැදිලිද? 100ට 5යි. ඒගොල්ලෝ පුතේ හිතන්නකෝ. කොච්චර කැපවීමක් තියෙනවද ළමයාද මේ තෝරගන්න කියලා අඩුපාඩු අඩු ළමයා තමයි තෝරගන්නේ. ඒ නිසා ඒකයි මම කියන්නේ. ජීවිතේ පුතේ පන්තියකට වෙලාවට පැමිණීම, හරියට ඒක ඇවිල්ලා වැඩ කිරීම, හෝම්වර්ක් කිරීම, පාඩම් කරන එක මේ හැමදේම පුතේ එළවලුවලදී වැදගත්. ඒ ඔක්කොම කරලා පිළිවෙලට කරන ළමයා පුතේ ගේ කාමරේ පහ ලස්සන තියාගෙන ළමයා තමයි පුතේ කැම්පස් යන්නේ. ඒ අපිලිවෙල ළමයා එතනට යන්නෙත් නැහැ. අපිලිවෙල ළමයා පුතේ හැමතැනටම අපිලිවෙලයි. අපිලිවෙල ළමයා පුතේ හැමතැනදීම අපිලිවෙලයි. එයාට පුතේ ආයි විභාගෙට විතරක් ගිහිල්ලා පාස් වෙන්න බෑ. හරි. ඔකට පුතේ හොඳම කතාවක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම් හරි. දැන් එන්න මේක නැත්තම් පුතේ අද අපිට ඊළඟ ගාන කරන්න වෙලා මදි වෙනවා. අපි දැන් ඉවර කරලා 7 වෙනි ගාන දෙනුව. එන්න 8 වෙනි ගාන දෙනුවට. 8 මුදල් 5000කින් අඩු වෙනවා. ප්‍රාග්ධනයත් අඩු වෙනවා. හරි. මුදල් අඩු වෙලා ඕක වියදමක්ද? ප්‍රාග්ධනයත් අඩු වෙලානේ. පුතේ මුදලුත් අඩු වෙලා ප්‍රාග්ධනයත් අඩු වෙලා. නමුත් ඕක වියදමක්ද? නෑ ඕක වියදමක් නෙමෙයි. ඇයි? අපිට කියනවා පුතේ ඕක අර ගණදෙනු අංක 4 5 විතරයි ලාභයට බලපානවා කියලා කියන්නේ. ඕක ලාභයට බලපානවා කියලා කියන්නේ නෑ අපිට. ඒ කියන්නේ ඕක ප්‍රාග්ධනය අඩු වුණාම ලාභයට බලපාන්නේ. ඕක මොකද්ද? ගැනිලි. එහෙනම් මුදල් ගැන්ලි රුපියල් 5000යි. ලියන්න ඕකට මුදල් ගැන්ලි රුපියල් 5000යි. මුදල් ගැන්ලි රුපියල් 5000යි. ලියන්න පුතේ මුදල් ගැන්ලි රුපියල් 5000යි. හරි අපොඩ වේගෙන් වැඩ කරමුද ඊළඟ ගානත් පොඩි ඉවර කරගන්න ඕනේ ඈ. මුදල් ගැන්ලි රුපියල් 5000යි. ඉතින් මම කියවර මේකට පස්සේ ටියුට් එක ලෑස්ති ඔයගලන්ට ශ්‍රීසුමන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. බැරිම ළමෙක් ඉන්නවා නම් මම ෆෝන් නම්බර්ස් දාන්නම් පුතේ ඒගොල්ලන්ට කියලා ගෙන්න ගන්න ඈ. හරි ගෙන්න ගත්තට පුතේ ඔයගලන් ගාස්තු අය කරන්නේ නැහැ. ඒක මම අතින් දරනවා. ඒ නිසා පුළුවන් නම් ඔය නගරයට නම් පුතේ ආයෙත් ඇවිල්ලා ගන්න ටියුට් එක. ඒක මට පහසුයි. හරි පුතේ මම ආයතනයෙන් තිබ්බේ තව පුතේ අපිට මේ සතියක් දෙකක් කල් තියෙනවනේ මේ ටියුට් එක ඉවර කරගන්න. ඒකයි. ඒ සමහරට ඔය ඉකෝන්සයි BSI සමහර ටියුට් කූරිය කරයි මම හිතන්නේ ඒගොල්ලෝගේ පුතේ ටියුට් ඉවරයි ඉක්මනට පටන් ගන්න ඕනේ. ඒකට අර ගෙනත් දෙන්න කාලයක් ආයතනයට ඇවිල්ලා ගන්න කාලයක් නැතිව තමයි පුතේ ඒගොල්ලෝ මම හිතන්නේ ටියුට් ඕගලන්ට සමහරට ගෙදරටම ගෙනත් දෙයි. හරි. නමුත් මගේ ටියුට් එක ගන්න කාලයක් තියෙන නිසා සතියක් දෙකක් තියෙනවා පුළුවන් තරම් ඉක්මනට ගන්න පුතේ. හරි. බානුව දෙක තුන දෙවෙනි කොටස ගානුදෙන් ටික අපි විස්තර කරානේ දෙක ජනවාරි මාස සඳහා ශුද්ධ ලාභය ගන්නේ කරන්න. ඉතින් මෙතන ආදායම් ප්‍රකාශයක් හදන්න කියලා නැහැ. අපි හදමු ආදායම් ප්‍රකාශය. හරි. මෙහෙම ලියා ගන්න වරහන් ඇතුලේ ජනවාරි මාස ශුද්ධ ලාභය ගන්නේ කරන්න කිව්වම පුතේ ආදායම් ප්‍රකාශය හදන්න නැතුව එකපාරට ශුද්ධ ලාභය ලිව්වල් ලකුණු දෙනවාට. එකපාරට වාට ශුද්ධ ලාභය ලිව්වල් ලකුණු දෙනවායි. ආදායම් ප්‍රකාශය හදන්න කියලා නැහැනේ. ශුද්ධ ලාභය වාට ඕන එකපාර හොයාගත හැකි. ඇයි? පුතේ ආදායම් තියෙන 11000 නේද? වියදම් දෙක තියෙන්නේ පුතේ 4 වෙනි ගණන්දිනුවේ තියෙන 5 වෙනි ගණන්දිනුවේ 3500යි 7 වෙනි ගණන්දිනුවේ 1500යි. එමත් පුළුවන් එකපාරට. නෑ අපි ආදායම් ප්‍රකාශයක් කරමු. මේක පුතේ ආදායම් එකයි වියදම් දෙකයි තියෙන. ඒ නිසා ආදායම් ප්‍රකාශ මේ වරහන් තුල ලියාගන්න පුතේ ජනවාරි මාසයේ ශුද්ධ ලාභය ගන්න කරන කියන තැනට ආදායම් ප්‍රකාශය පිළිවෙල ගන්න කියලා ලියාගන්නකො. මම ආදායම් ප්‍රකාශය ඉල්ලනවා. හරි එහෙනම් අපි ආදායම් ප්‍රකාශය හදමු. අපි ආදායම් ප්‍රකාශය හදමු. නම ලියන්න.
හරි නම ලියන්න. කවුද ව්‍යාපාරයේ අයිතිකාරයා? සමන්ත සේවා ව්‍යාපාරය. සමන්ත සේවා ව්‍යාපාරය 2021 ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය කියලා එක තීරුවක් ඇති. කොහොමද එක තීරුවක් ඇති ඔය ආදායම් ප්‍රකාශයට? මේක විදිහ අර විකුණුම් පිරිවැය එක වියදමයි තියෙන්නේ. දුන් තීරු දෙයක් ඕනේ නැහනේ. දෙයක් ඇද්දත් අපරාධ. කමන්නේ ඇද්දත් ඉතින්. හරි එහෙනම් ඉතින් ආදායම් ප්‍රකාශන ඉවරයි නේද? ඉස්සෙල්ලාම මේක පෙන්වන්න ඕනේ දල ලාභය. දල ලාභය හොයන්න ඉතින් ප්‍රාග්ධන තීරුවේ. ඉතින් ප්‍රාග්ධන තීරුවේ ධනේව තියෙනවා 60000යි 11000යි. 60000 වැඩක් නැහැ 4 11000 විතරයි ගන්නෙ. එහෙනම් විකුණුම් 11000යි. ඉතින් 11000ට විකුණුම් පිරිවැය අපි 7 වෙනි ගණනේ ලියපු 1500 නේද? කියන්න විකුණුම් 11000යි විකුණුම් 11000යි. අපිටද ණයට වැඩක් නැහැ. කෙලින් විකුණුම් 11000යි. ඊළඟ රූලේ ඍණ විකුණුම් පිරිවැය විකුණුම් 11000යි ඊළඟ රූලේ විකුණුම් පිරිවැය ඉතින් අර 7 වෙනි ගණන් දිනු තියෙන 1500 නේද භාවිතා කළ ද්‍රව්‍ය 1500යි 11000න් 1500 අඩු කරාම අපිට එනවා 0.0යි 10න් 5 5යි 10න් 5 5යි එතකොට 10න් එකක් 10න් එකක් 9 9500 එක තමයි මොන ලාභෙද? දල ලාභය. ඒක තමයි දල ලාභය 9500යි. හරි. ඉතින් දල ලාභය 9500යි. එකෙන් අඩු කරන්න ඕනේ අනිකුත් වියදම්. අනිකුත් වියදම් මේක එකයි තියෙන්නේ මොනවද? මෙහෙයුම් වියදම් කියන්නේ අපි ඒකට කිව්වේ. මෙහෙයුම් වියදම් මෙහෙයුම් වියදම් කිව්වේ මෙහෙයුම් වියදම 3500යි නේ 3500යි වරහන් කළා දාන්න. එතකොට අපිට එනවා 0.0යි 6000යි නේ අපේ ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම 6000යි. ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම 6000යි. පැහැදිලිද ඔක්කොම මේක? හරි. බලන්න ඊළඟ එකට එන්න ටක් ගාලා. ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම 6000යි. හරි. බලන්න ඊළඟ ගන්න දෙනුව. ඊට පස්සේ ඉල්ලන්නේ ජනවාරි මාසයේ අවසානයේ ව්‍යාපාරයේ ශුද්ධවත්කම් වල වැඩිවීම. ව්‍යාපාරයේ ශුද්ධවත්කම් වල වැඩිවීම.
හරි. මට කියන්න සුද්ධ වත්කම් කියන්නේ මොනවා වලටද? සුද්ධ වත්කම් කියන්නේ මොනවා වලටද? සුද්ධ වත්කම් කියන්නේ මොනවා වලටද? මොනවද සුද්ධ වත්කම් කියලා කියන්නේ? සුද්ධ වත්කම් කියන්නේ මොනවා වලටද? සුද්ධ වත්කම් කියලා කියන්නේ මොනවා වලටද පුතේ? කො කවුරු උත්තර දෙන්නේ නැහැ නේ. මම ඔක උගන්න වෙලාවෙත් කිව්වා මම ඔක ආයි අහනවා නෑ ජංගම නොනවත්කම් නෙමෙයි. ඕක මම මේ සුද්ධ වත්කම් කියන වචනේ මම ඔයාලට එක තැනකදී ඉගන්නුවා. ඒ උගන්න වෙලාවෙත් මම ඔයගලන්ට කිව්වා මම ඕක ආයි අහනවා එදාට වා උත්තර දෙන්නේ නැහැ කියලා. ඒක මතකද දන්නේ එහෙම කිව්වා. සුද්ධ වත්කම් කියලා කියන එක මම උගන්නපු වෙලාව ඔයාගේ අඩි ඉරකුත් ඇඳගත්තා. හරි මේ ටියුට් එක ගලින් පුතේ මම ඒක ගන්නවර පොලයක් දුන්නේ එතන. නමුත් දැන් මේක මේ ටියුට් එක හම්බුණා මේවා ලකුණු කරගන්න එපායි. දෙවනි පිටුවේ තුන්වෙනි පිටුවේ මේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ හරිද? ව්‍යාපාරික හිමිකම් කියලා වචනයක් තියෙනවද? එතන අයිතිකරුගේ අයිතිය ප්‍රාග්ධනය නැතහොත් අභ්‍යන්තර හිමිකම ලෙස හඳුන්වන්නේද මෙයමය. ඊට පස්සේ ආය අටින් ඉරක් ඇදලා තියෙනවා මෙය ව්‍යාපාරික සුද්ධවත්කම් ලෙස හඳුන්වන්නේද මෙම හිමිකම්ම වේ. වා සුද්ධවත්කම් කියන අටින් ඉරකුත් ඇන්ද එදා. නැත්නම් මම හයිලයිට්ස් කරගන්න කිව්වා. ඕගලන්ට මතක නැතුණාට මට මතකයි. නේද? එහෙනම් සුද්ධවත්කම් කියන්නේ පුතේ මොනවා වලටම කියන තවත් නමක්ද? හිමිකම් වලටම කියන තවත් නමක්. මතකද කිව්වා? ඇයි පුතේ මේවට සුද්ධවත්කම් කිව්වේ? දැන් අපි ආදායම් වලින් වියදම් අඩු කරාම ඉතුරුන ගන්න සුද්ධ ආදායම කියවනේ සුද්ධ ලාභය කිව්වනේ. ආදායම් වලින් වියදම් අඩු කරාම එන උත්තරේ ඒකට ආදායම් වලින් වියදම් අඩු වුණාම ඉතුරු වෙන ආදායම් ටිකනේ සුද්ධ ආදායම කියන්නේ. එහෙනම් සුද්ධ වත්කම් කියන්නේ පුතේ හිමිකම් වලට කියන තවත් නමක්. මතකද ගන්න ඔයගොල්ලන්ට මම ඉගන්නවා. සුද්ධ වත්කම් කියන්නේ හිමිකම් වලටම කියන තවත් නමක්. පුතේ ගිණුම් කරන සමීකරණය මම මෙහෙම ගන්නවා. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. මතකයි නේද මම ගිණුම් කරන සමීකරණ ඉගන්නවා. එතකොට මට පුළුවන් ඉතින් මේ හිමිකම් ටික මේ පැත්තේ තියලා වත්කම් මේ වත්කම් එක එහා පැත්තට ගන්න පුළුවන්. වත්කම් ඍණ වත්කම්. එතකොට වත්කම් වලින් මේ හිමිකම් සමානයි. ඉතින් වත්කම් වලින් වත්කම් අඩු කරාම එන උත්තරේට වත්කම් වලින් වත්කම් අඩු කරාම ඉතුරු වෙන්නේ මොන වත්කම්ද? සුද්ධ වත්කම්. පැහැදිලිද? සුද්ධ වත්කම්. එහෙනම් පුතේ හිමිකම් කියන්නේ සුද්ධ වත්කම් කියන්නේ දෙකම එකයි. පැහැදිලිද? හිමිකම් කියන්නේ සුද්ධ වත්කම් කියන්නේ දෙකම එකයි. එහෙනම් හිමිකම් වලටම කියන තවත් නමක් තමයි මොනවද? සුද්ධ වත්කම් කියලා අපි කියන්නේ. පැහැදිලිද? හිමිකම් වලටම කියන තවත් නමක් තමයි පුතේ මොනවද? සුද්ධ වත්කම්. හිමිකම් කිව්වත් හරි, සුද්ධ වත්කම් කිව්වත් හරි. පැහැදිලි නේද ඔක්කොටම? හිමිකම් කියන්නේ සුද්ධ වත්කම්. හරි. එහෙනම් අපෙන් අහන ප්‍රශ්නේ බලන්න. අපෙන් අහන ප්‍රශ්නේ බලන්න. දැන් අපෙන් අහන්නේ ජනවාරි මාසයේ අවසානයේ සුද්ධ වත්කම් වල වැඩිවීම. ඒ කියන්නේ හිමිකම් වල වැඩිවීම. උදේ හිමිකම් කියන්නේ ප්‍රාග්ධනය නේද? හරි. ප්‍රාග්ධන තීරුවේ වැඩිවීම හරි. සමහර ළමයි ඔය ප්‍රාග්ධන තීරුව එකතු කරලා මුල ප්‍රාග්ධනයගේ මුල 60000යි මුල 60000යි අග එකතු කරාම පුතේ එන උත්තරෙන් අඩු කරලා එහෙම කියන්න පුළුවන්. නමුත් එහෙම ඕනේ නැහැ. මේකේ පුතේ මුලින්ම ප්‍රාග්ධනය දැම්මම පස්සේ ආයි ප්‍රාග්ධනය දැම්මේ නෑනේ. හැබැයි ගැන්ලි කරා. ලාභත් ලැබුවා. මට ඉක්මනට වුණ උත්තරේ සුද්ධ වත්කම්. ඒ කියන්නේ අයිතිකාරයාගේ අයිතිය වැඩිවීම කීයද? තාක්කල මට උත්තරේ වුණේ. ඒ සුද්ධ වත්කම් වල එහෙම නැත්නම් අයිතිකාරයාගේ හිමිකම් වල වැඩිවීම කීයද කියලා කියන්න මට. සුද්ධ වත්කම් එහෙම නැත්නම් හිමිකම් වල වැඩිවීම කීයද කියලා කියන්න. තාක්කල කියන්න දැන් පරක්කු වැඩි.
ඔය ප්‍රාග්ධන තීරුව එකතු කරලා කියන්න පුළුවන් එහෙම වැඩක් නෑ මට. වෙන විදියක් තියෙනවා. සුද්ධවත්කම් වල වැඩිවීම කීයද කියලා ටක් ගාලා කියන්න. මම උදව්ත් කරා. මම ඇහුවා අයිතිකාරයා ගෙදරින් ගෙනත් දැම්මේ නෑනේ කියලා මම ඇහුවා. ගෙදරින් ගෙනාවේ නෑ. එහෙනම් අමතර ප්‍රාග්ධනේ නෑ. එහෙනම් සුද්ධවත්කම් වැඩි වෙන්නේ නෑ එතනින්. මේ සුද්ධවත්කම් වල වැඩිවීම කීයද? ඒ කියන්නේ හිමිකමේ වැඩිවීම කීයද? හිමිකමේ වැඩිවීම කීයද? දැන් පරක්කු වැඩි උත්තරේ. තව චුට්ටක් වෙලාව දෙන්නම් කියනවා. හිමිකම් වල වැඩිවීම ඔය ප්‍රාග්ධන තීරුවපද එකතු කරලා අග එකතු අරගෙන කියන්න පුළුවන් කීයද කියලා. තව උත්තර දෙන්නේ නැද්ද මට? හිමිකමේ වැඩිවීම කීයද? මම උදව්ත් කරා. මම ඇහුවා අමතර ප්‍රාග්ධන දැම්මේ නෑනේ. ලාභ ලැබුවා නේද කියලා එහෙමත් ඇහුවා. හරි වෙලා ඉවරයි. ඔයගොල්ලෝ වෙලා ඉවරයි. ඔයගොල්ලෝ වෙලාවෙන් ප්‍රයෝජන ගත්තේ නෑ. උදේ හිමිකම වැඩිම 1000යි. මම කොහොමද එච්චර ඉක්මනට කිව්වේ? උදේ මේ මාසේ ලාභය කීයද? මේ මාසේ ලාභය කීයද? ලාභය 6000යි. සුද්ධ ලාභය 6000යි නේද? උදේ ඔය 6000 අයිති කාටද? අයිතිකාරයන්ට. එහෙනම් ඉතින් අයිතිකාරයන් හිමිකම 6000කින් වැඩි වෙන්න ඕනේ. පිළිගන්නවද? තව අයිතිකාරය ගෙදරින් මුකුත් ගෙනාවේ නෑනේ. හැබැයි පුතේ අයිතිකාරයන් හිමිකම 6000කින් මේක ලාභයට පුතේ 6000 ලාභ ඔක හිමිකම් වලට එකතු වුණාට හිමිකම් වල වැඩිවීම 6000 නෙමෙයි. මේ 6000න් අයිතිකාරය කීයක් ගෙදරන් ගියාද? මම ඒ වචනේ කිව්වේ නෑ. කිව්වනම් ටක් ගාලා අහුවෙනවනේ. අයිතිකාරයව 6000න් කීයක් ගෙදරන් ගියාද පුතේ? මාසේ මුල ප්‍රාග්ධනය ගන්න එපා. මම කියන්නේ. හරි. එතකොට ව්‍යාපාරේ ජනවාරි මාසයේ අවසානයේ සුද්ධවත්කම වල වැඩිවීම. يعني මුල ප්‍රාග්ධනය 60000 ගන්න එපා. මට කියන්නේ සුද්ධවත්කම වල වැඩිවීම ලාභය 6000යි. මේ 6000න් අයිතිකාරය ගෙදරන් ගියා කීයද? 5000. ගැනිලි කියන්නේ මේ ලාභ ගෙදරන් යන එක. එන අයිතිකාරය මේකෙන් 5000 තරන් ගියාම අයිතිකාරය ලාභයෙන් ව්‍යාපාර ඇදෙව කීයද? 1000යි. ඒ කියන්නේ මුලදා ප්‍රාග්ධනට වඩා සුද්ධවත්කම වල වැඩිවීම කීයද? රුපියල් 1000යි. මුලදා ප්‍රාග්ධනට වඩා අග වෙද්දී සුද්ධවත්කම වල වැඩිවීම රුපියල් 1000යි. පැහැදිලිද? මේ අමතර ප්‍රාග්ධන දැම්මේ නෑ. එහෙනම් ප්‍රාග්ධනයේ හිමිකම් වැඩි වෙන්න තියෙන්නේ ලාභනේ. ලාභය කීයද? ලාභය 6000යි. ඒ 6000න් අයිතිකාරයා කීයක් ගෙදරන් ගියාද පුතේ? 5000 ගෙදරන් ගියා. එහෙනම් ව්‍යාපාරේ සුද්ධවත්කම වල වැඩිවීම 1000යි නේද? පැහැදිලිද? ලියන්න සුද්ධවත්කම වල වැඩිවීම සමානයි ලාභය ඍණ ගැනිලි. ලාභයෙන් පුතේ සුද්ධවත්කම් වල වැඩිවීම සමානයි සුද්ධවත්කම් වල වැඩිවීම සමානයි ලාභය ඍණ ගැනිලි. සුද්ධවත්කම් වල වැඩිවීම සමානයි සුද්ධවත්කම් වල වැඩිවීම සමානයි ලාභය ඍණ ගැනිලි. ලාභය කීයද පුතේ? ලාභය 6000යි. ඒකෙන් ගැනිලි කරා 5000. එහෙනම් කීයද? රුපියල් 1000යි. සුද්ධවත්කම වල වැඩිවීම රුපියල් 1000යි. සුද්ධවත්කම් වල වැඩිවීම රුපියල් 1000යි. හොඳටම පැහැදිලි නේද ඒක? හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා ඉක්මනට මට උත්තරය ඕනේ. මම පොඩි ප්‍රශ්නයක් අහනවා මට ඉක්මනට උත්තරය ඕනේ. ඉක්මනට ඕනේ. මම අහන පළක්කේ මට උත්තරය ඕනේ. හරි. ප්‍රාග්ධන තීරුවේ අග එකතුව කීයද? දැන් බලක්කු වැඩි. ප්‍රාග්ධන තීරුවේ අග එකතුව කීයද? දැන් එකතු කර කර ඉන්න වෙලා නැහැ. ෂණයෙන් උත්තරය ඕනේ. කවුරු උත්තර දුන්නේ නැහැ. බලක්කු වැඩි. ප්‍රාග්ධන තීරුවේ අග එකතුව 61000යි.
කොහොමද 61,000යි කියලා කිව්වේ? මුල ප්‍රාග්ධනය 60,000යි. පුතේ ප්‍රාග්ධනයේ වැඩිවීම 1000යි නම් මුල 60,000යි නම් පුතේ වැඩිවීම 1000කින් නම් අග එකතු 61,000 වෙන්න ඕනේ නේද? පුතේ තේරෙනවද? දැන් තේරෙනවද පුතේ O level නෙමෙයි A level කියලා කියන්නේ. මේක පුතේ තනිකර තේරුම් ගැනීම. හිතන්න. ඔයාව පුතේ හදන්න ඕනේ ඔයාගේ නිර්මාණශීලීත්වය හදන්න ඕනේ. මේ ගණන් හතරකින් කරන්නේ ඒකයි පුතේ ඈ. නිර්මාණශීලීත්වය. ඔයාලට දෙයක් හිතන්න පුළුවන්ද? ඒකයි පුතේ මම මේ ප්‍රශ්න අහා කරන්නේ නැතුව පුතේ මේ ගණන් ටිකක් හදුවට වැඩක් නැහැ. දඩබඩ ගාලා පුතේ ගණන් ටිකක් හදුවට වැඩක් නැහැ. ඒක නෙමෙයි A level කියලා කියන්නේ. accounting කියලා කියන්නේ ඒක නෙමෙයි පුතේ ඈ. ඔයා මේ සිද්ධාන්ත තේරුම් අරන්ද? මේක තව තැනකට දුන්නාම කොහොමද යොදවන්නේ? මේක පුතේ තව තැනක දාම කෙටියෙන් ටක් ගාලා ශනික තීරණයක් ගන්නෙ කොහොමද? වේගෙන් වැඩ කරන්නේ කොහොමද? ගණිතයෙන් කරනවා කියන්නේ ඒකනේ පුතේ. අපි accounts උත් කරන්නේ ඒක තමයි. හරි. පුතේ ප්‍රාග්ධන තීරුව එකතුව 61,000යි මෙහෙමයි. ආරම්භක ප්‍රාග්ධනය 60,000යි නේද මෙයා දැම්මේ? ආරම්භක ප්‍රාග්ධනය 60,000යි නේ දැම්මේ. දැන් සුද්ධවත්කම් කියන්නේ හිමිකම්නේ ප්‍රාග්ධනයනේ. ප්‍රාග්ධනයේ වැඩිවීම කියලා වට ආවේ 1000යිනේ. ඒ කියන්නේ පුතේ මාසෙ තුල ප්‍රාග්ධනයේ වැඩිවීම 1000යි. එහෙනම් මුල 60,000යි නම් ප්‍රාග්ධනයේ වැඩිවීම 1000යි නම් අග ප්‍රාග්ධන තීරුව එකතුව කියලා පුතේ එන්න ඕනේ. 61,000යිනේ. ඔයාව නම් තීරුව එකතු කරලා බලන්න. හරිනේ පුතේ ලාභය ගැලපුණානේ. අර 11,000යි ඍණ 3,500 ඍණ 5,000 ගැලපුණා ලාභය 6,000යි. එකෙන් අයිතිකාරය 5,000ක් අරන් ගියානේ. එහෙමයි හිමිකම් වල එකතුව 1000කින් වැඩි උනේ. එතකොට මුල 60,000යි නම් අග එකතුව කීයක් වෙන්න ඕනේ පුතේ? 61,000ක් වෙන්න ඕනේ. හරි. ඉතින් account වල තියෙන විශේෂත්වය ඒකයි පුතේ. මේ 3-4 සැරේ හදලා ඔයත් එක්ක තර්ක කර අහන්න ඔයාගෙම ඔයා අහන්නේ. ඇයි මේක මෙහෙම කරේ? ඇයි මේක මෙතනට මෙහෙම ආවේ? හරි. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක. හොඳයි. ඔන්න ඔක දැන් පුතේ. අමතර ප්‍රාග්ධනයේ තිබ්බොත් කොහොමද වෙන්නේ? ඔව්. ඉතින් අමතර ප්‍රාග්ධනයේ තිබ්බොත් ඒ නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවනේ. දැන් අපි තුමු අමතර ප්‍රාග්ධනයේ 10000ක් වගේ දැම්මයි කියලා. එන හිමිකම් තීරුව එකතුව ලාභ වැඩිවීම 1000යි. අර අමතර ප්‍රාග්ධනය දාපු 10000යි. ඒතර හිමිකම් ඔක්කොම 11000කින් වැඩි වෙනවා. ඒතකොට ප්‍රාග්ධන තීරුව එකතුව 71000 වෙන්න ඕනේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට පුතේ නිර්මාණශීලී වෙන්න ඕනේ. එකක් අහලා ඔයාගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. මේක මෙහෙම වුණොත් කොහොමද වෙන්නේ? මෙහෙම වුණොත් කොහොමද වෙන්නේ? ඉතින් මතක තියාගන්න A level කියන්නේ ඒකයි ඈ. ගුරුවරුන්ට ඔයගලා රවට්ටන්න දෙන්න එපා පුතේ. බොරු ගණන් ටිකක් හදලා ඔයගලා රවට්ටලා පන්ති ටික තියාගෙන සල් ටික එකතු කරගන්න ගුරුවරු ඉන්නේ පුතේ. ඒක වැඩක් නෑ පුතේ. ඒක නෙමෙයි A level කියලා කියන්නේ. ඒක පුතේ හොඳමටම තේරෙනවා ගිය අවුරුද්දේ අවිස්සා වෙලාවට ප්‍රතිඵල වලින්. පුතේ ඒ තුන ගත්ත ළමයි ඉන්නේ අපේ සීසුමන ආයතනට ආපු ළමයි තමයි ඉන්නේ. වෙන නෑ. ඇති එක්කෙනෙක් දෙන්නෙක් ඇති නැහැම කියන්න බෑ. දක්ෂ ළමයි ගිහලා කියන්නේ පුතේ. හරි. පුතේ accounts වලට ඒ තියෙන්නේ පුතේ අවිස්සාවේල්ලේ අපේ පන්ති ආපු ළමයින්ට විතරයි. තව ඇති විතරයි ගිහුවම පුතේ බහුතරය පුතේ අපි ගාව තියෙන්නේ. නෑ පුතේ නෑ ප්‍රතිඵල නෑ ප්‍රතිඵලයක් පුතේ ඔයගලන්ට බාන්න ප්‍රතිඵලයක් ගහන්න යන්නේ නෑ. ගහලා ඇති පුතේ ගුරු නුවර උගන්වන ප්‍රතිඵලයක්, රත්නපුරේ ප්‍රතිඵලයක්, හරි මොන්රාගල ප්‍රතිඵලයක් එහෙම දාලා ඇති. අවිස්සාවේල්ලේ පුතේ ප්‍රතිඵල තියෙන්නේ අපි ගා. ඒකට හේතුව පුතේ ළමයිව පුතේ බොරුවට කටපාඩම් කරලා හිර කරලා තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔයාලා නිර්මාණශීලී ඔයගන්ට නිදහස හිතන්න දෙන්න ඕනේ. මම කරන්නේ ඒකයි පුතේ ඈ. හරි. එහෙනම් පුතේ මේ ගාන අද ගණන් දෙකක් හැදුවානේ. ඔය ගණන් දෙක පුතේ 3-4 සැරයක් ගෙදරදී හදලා ඉගෙන ගන්න ඕනේ. ඒතර ඔයාගේ ස්පීඩ් එක නිකම්ම හැදෙනවා. හරි. ඉතින් මම හිතාගෙන තව ගානක් හදන්න. බෑ ඒක හැදුවොත් පුතේ තව පැයක් විතර යනවා. ඒතර වෙලාව වැඩි ඔයගලන්ට දැම්ම වැඩි. ඔයගලන්ට පුතේ අද දවසට මේ කරපු වැඩ ටික ඇති. පුතේ මං කිව්වේ දැන් මේ අපිට මේ ටියුට් එකේ තව වැඩ තියෙනවා. නමුත් අර ජූලි මාසෙට අදාළ පන්ති ගාස්තු අය කරගන්න ඕනේ නිසායි. පුතේ ඒකට අදාළව මම ටියුට් එකක් දෙනවා ඔයගලන්ට. කාඩ් එකකින් උඩ දෙන්න පුතේ ටියුට් එක ජූලි මාසේ. හරි. ඒ නිසා පුතේ ඒ ජූලි මාසේ ටියුට් එක ගන්න ආයතනට අවිල්ල ගන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන්. හරි. ඒකත් පුතේ මේ මාසය ඇතුළත ඉක්මනට ගන්න පුතේ ටියුට් එක. ජූලි පුතේ ඇත්තටම ටියුට් එක නෙවෙයි ජූලි මාසේ පන්ති ගාස්තුවේ අය කරන්නේ ටියුට් එක දෙනවා ඒ වෙනුවට. හරි. හරි. පුතේ ඔයගලන්ට මොකද ගැටලු එහෙම තියෙනවද දැනගන්න? ඔය ගණන් ටික 3-4 සැරේ හදන්න පුතේ. එහෙනම් මම අදට පුතේ මෙතනින් නතර කරන්නම්. මේක රෙකෝඩින් එක තව පැයකමාරක් විතර යද්දි පුතේ දාන්නම්. ඒතර ඔයගලන්ට ආයෙසරයක් බලන්න පුළුවන් මොනවා හරි මගේ අරුණා.
හරි එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් ඉවරයි